ජීවිතයට අවබෝධ කරගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ විතාමත් ගෞරවයෙන් පිළිගන්නවා උන්වහන්සේ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩ සිටින අවස්ථාවක නොවේ අපි උන්වහන්සේ සමග මේ විදිහට මේ වැඩසටහන සිද්ධ කරන්නේ උන්වහන්සේ විදේශීය රටක වැඩ සිටින අවස්ථාවක. ඉතින් සමාජයේ ප්‍රශ්න බොහෝමයක් අපි දකිනවා. ඒ හැම දෙයකටම එක හේතුවක් ඉතාමත් ගැඹුරින් බලපාලා තියෙනවා කියලා අපිට පේන දෙයක්. ඉතින් ඒ කාරණේ අපි ස්වාමීන් වහන්සේ සමග පැහැදිලි කරගනිමු. ස්වාමීන් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් සිරස FM පන්සල් මළුවට ඔබ වහන්සේව පිළිගන්නවා. තෙරුවන් සරණයි. ඔව් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ලැජ්ජාව බය කියන කාරණය කෙනෙක්ට උත්පත්තියෙන් තියෙන්නත් පුළුවන්. පසුකාලීනව මේ ලැජ්ජා බය කියන දේ දහම තුලින්, කල්යාණ මිත්‍ර ඇසුරු තුලින් අපිට ඇති කරගන්නත් පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ මේ ලැජ්ජාව බය තුලින් කොහොමද කුසලයක් උපදින්නේ මනුෂ්‍ය සිතක අපේ ස්වාමීන් වහන්සේ? ඔව් හැම දිනාටම තෙරුවන් සරණයි. ලැජ්ජා බය කියන දෙක ධර්මයේ හඳුන්වන්නේ මේක ලෝකපාලක ධර්ම හැටියට. පවට තියෙන ලැජ්ජාව ඒකට කියනවා හිරි. ඊළඟට ඔත්තප්ප පවට තියෙන බය. යම් කිසි කෙනෙක් අකුසලයක් කරන්න, පව්කමක් කරන්න ඇති කරගන්න බය සහ ලැජ්ජාව. මෙන්න මේ දෙක තුල තමයි කෙනෙක් සීලයකට පැමිණෙන්නේ. දැන් මේක සංසාරිකව කෙනෙක් තුල අර ඔබතුමී සඳහන් කරා වගේ එක එක්කෙනාගේ සංසාර පුරුදු මත පවට තියෙන ලැජ්ජාව බය දෙක අඩු වැඩි වශයෙන් පිළිටන්න පුළුවන්. මොකද අපි දන්නවා සීලය කියන්නේ පාරමිතාවක්. සීල පාරමිතාව. සංසාරේ සිල් රැකලා ගුණධර්ම පුරලා සසරි සීලේ පුරුදු කරගත් අයට උපෝපං ආත්ම භාවවල පවා ඒ සීලාදී ගුණධර්ම බොහොම සතුටින් තමන්ගේ කැමැත්තෙන් ආසාවෙන් සීල් රකින්න පුළුවන් විදිහේ මනසක් ගොඩ නැගෙනවා. එහෙමයි. එතකොට අපිට පේනවා මේක මේ අගහිඟ කන් නිසාම ඇති වෙන දෙයක් නෙමෙයි. අපිට ධර්මීය සමහරලාට සමාජය තුල සමහරුන්ට කියනවා මේ සමාජි පිරිහීම අගහිඟ කම් නිසා මිනිස්සු නැති බැරිකම නිසා හොරකම් කරන්නේ. නමුත් පවට ලැජ්ජාව බය තියෙන සංසාර පුරුදු තියන අය සමහරලාට තමන්ගේ ජීවිතේ නිසාවත් මොන තරම් අගහිඟකම් තිබුණත් හොරකම් නොකරන හොඳට පන්සිල් රැකගෙන ගුණධර්ම රැකගෙන ධර්මිෂ්ඨව ජීවත් වෙන මිනිස්සු ලෝකේ ඉන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපිට පේනවා මේක සංසාර පුරුද්දක් හැටියට කෙනෙක් සිල් රැකලා තියෙනවා නම් එයාට සීලාදී ගුණධර්ම රකින්න පහසුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් මේ යන ගමන තුල සමහර අය ඉන්නෝ කෙලෙස් අධිකයි. ඒ කියන්නේ අර සංසාර පුරුදු කරලා නැති අය ඉන්නවා. ඒ අය උපතින්ම කෙලෙස් අධිකයි. ඒ අයට හරි අමාරුයි. සිල් රකින්නවා කියලා අපි කිව්වට සිල් රකින්න පුළුවන්කමක් නැහැ. සිල් සමාදන් වෙනවා විතරයි. සමහර ලාවට හැම වෙලාවෙම මානසිකව ගොඩක් තමන් විඳවනවා. තමන්ගේ ශික්ෂාපද බිඳෙනවා, විඳවනවා, ආයි සිල් රකින්න උත්සාහ කරනවා, ආයි සමාදන් වෙනවා. එතකොට මේ වගේ තමන් සිල් රකින්න අමාරුයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන වෙන විකල්පයක් නැහැ. අඩාඩා හරි ගුණධර්ම රැකගෙන මේ මාර්ගයේ යන්න කියනවා ප්‍රතිඵල ලැබෙනවා. එහෙමයි. තව කෙනෙක් ඉන්නවා එයාට සිල් රකින්න හරි පහසුයි. එයා ආසයි. එයා බොහොම කැමැත්තෙන් මේ මාර්ගය යන්නේ. එයාට කෙලෙස් වලින් ලොකු පීඩාවක් නැහැ. එයා සීලය තුල ලොකු සතුටක් ලබනවා. දවස ගානේ සිහි කරනවා. අද දවසේ මං පුංචි බොරුවක්වත් කියලා නැහැ. අද මගේ අතින් පුංචි සතෙක්වත් මැරුන්නේ නැහැ. අද මං හොඳට පන්සිල් රැක්කා. තවත් උතුම් සීලයක් රකින්න ඕනේ. එතකොට එයා පංච සීලයේ තුලින් නතර වෙන්නේ නැතුව ආජීව අෂ්ටමක සීලේ රකින්නවා. පොයි දවස් වලට උපෝසතේ රකින්නවා. සතර පොයිටම උපෝසතේ සමාදන් වෙන්න පටන් ගන්නවා. ඊට අමතරව යා තමන්ගේ කැමැත්තෙන්ම සමහරට දස සීල් සමාදන් වෙනවා. සතියකට දෙකකට හරි ආරාමයකට භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා නතර වෙලා අකණ්ඩව හොඳට ගුණ ධර්ම පුරනවා. එතකොට ඒකේනා බොහොම සතුටින් මේ මාර්ගය යන්නේ. එතකොට එයත් ප්‍රතිඵලයක මාර්ගය හරිනම් අඩාඩා ගියත් hina වෙවි ගියත් ප්‍රතිඵලය ලැබෙනවා. මොකද මාර්ගය හරි. අන්න ඒ නිසා අපිට අමාරුයි කියලා වෙන විකල්පයක් නැහැ. ඒ පවට තියෙන ලැජ්ජාව බය දෙක ඇති කරගන්න ඕන. මොකද ඒ තුලින් තමයි කෙනෙකුට සීලයක පිළිපදලා සීලයක් සම්පූර්ණ කරගන්න අවශ්‍ය පරිසරය හැදෙන්නේ. සීලය තමයි මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාන් වහන්සේ දැන් පහාරාද සූත්‍රයේ සඳහන් වෙනවා. මහා සාගරයේ වගේ නම් සම්බුද්ධ ශාසනයේ සීලය උපමා කරනවා වෙරළට.
එතකොට වෙරළ ඉක්මවාගෙන තමයි මුහුදට යන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට කෙනෙකුට සීලයක පිහිටන්න බෑ කියන්නේ බුද්ධ ශාසනය තුල අර මහා සාගරය තුල කිසිම දෙයකට හිමිකම් කියන්න පුළුවන් කමක් නැහැ කියන. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා එතන සමහර අය යම් කාලයක් සීලයක පිහිටලා ශාසනික ගුණධර්ම වඩමින් ධර්ම මාර්ගයේ යම් කාලයක් ඉස්සරහට යනවා. ඒ ගිහිල්ලා යම් තැනකදී ඇදගෙන වැටෙනවා, පිරිහෙනවා. සමහරලාට දුස්සීල වෙනවා, තමන්ගේ ගුණධර්ම පිරිහෙනවා, අර කරපු ඒවා ඔක්කොම නවත්තනවා. එතකොට උපමාවකට පෙන්නනවා ටික දුරක් අර මුහුදට ගිහිල්ලා එයා මැරුණට පස්සේ මුහුදේ මල කඳ තියාගන්නේ. සාගරය කියන්නේ මලමිනී ගොඩ ගහන තැන. එහෙමයි. මලමිනියක් මුහුදෙන් ගොඩට ගහනවා වගේ එයා යම් තැනකදී ගුණධර්මයෙන් පිරිහිලා ධර්මයෙන් පිරිහිලා දුස්සීල වුණාද එතනින් එයා අර මහ මුහුදෙන් එළියට විසි කරලා දානවා. එහෙමයි. එතකොට මේ බුද්ධ ශාසනය බුදුහාඳුරෝ පෙන්නන්නේ මේක සිල්වතුන්ගේ ශාසනය. සීලේක පිහිටපු කෙනාටමයි සද්ධානුසාරී වෙන්නද, ධම්මානුසාරී වෙන්නද, සෝවාන් වෙන්න, සකදාගාමි, අනාගාමි, අරහත් මේ ඉහළ මාර්ගඵල ඊළඟට පළවෙනි ධ්‍යානයේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන සම්පත්තියක් වේවා මේ බුද්ධ ශාසනය තුල ලබන්න පුළුවන් උතුම් ආධ්‍යාත්මික දියුණුවක් ගුණධර්මයක් ලබන්නේ සිල්වත් කෙනෙක්මයි. ඒ නිසා ඒ උතුම් ගුණධර්ම ගැන අපේක්ෂාවෙන් මේ ධර්ම මාර්ගේ ප්‍රායෝගිකව වඩන කෙනෙක් නම් තමන්ගේ සීලය සම්පූර්ණ කරගන්නම වෙනවා. ඒ නිසා ඒ සීලය සම්පූර්ණ කරගන්න අවශ්‍ය වෙන ප්‍රධානම දේ තමයි පවට ඇති කරගන්න ලැජ්ජාවයි. අපි ඒකට ධර්මයේ කියන්නේ හිරියොත්ප්ප කියන එක. ඒ නිසා මේ පවට ලැජ්ජාව හැම වෙලාවෙම තමන් අකුසලයක් කරන්න හිතන්න ඕනේ මේ කාගෙන්වත් මේ රජෙකුට බයේවත් මේ වෙන දෙයකටවත් නෙමෙයි. තමන් මේ සංසාර බයක් ඇති කරගන්න ඕනේ. සමහර වෙලාවට නීතියෙන් බේරිලා මිනිස්සුන්ට වැරදි වැඩ කරන්න පුළුවන්. හැබැයි එයාට කර්මයෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. හැම වෙලාවෙම හිතන්න ඕනේ මම චේතනාවක් පහළ කරලා යම් දෙයක් කරොත් ඒකේ විපාක මා කරා එනවා. එහෙම කර්මය ගැන හිතන කෙනා තමයි අර පවට බය ඇති කරගන්නේ. මොකද මේ බය කියන්නේ එයා විපාකෙටයි බය වෙන්නේ. එයා දන්නවා මම මේ දේ කරොත් මට සසරේ අන්ත දුක් විඳ සතර අපායට වැටිලා මේ වගේම දුක් විඳ යන්න වෙනවා. අපිට බුද්ධ දේශන අන්න ඒකට තමයි දහම් දැනුම අවශ්‍ය වෙන්නේ. එහෙමයි. දැන් අපිට പ്രേතවත්තු විමානවත්තු බැලුවත් අපිට ඒවැ පේන්නේ අකුසල් කරලා දුගතිය වැටිලා දුක් විඳින අයගේ ජීවිත කතා. අන්න ඒවා කියවනකොට කෙනෙකුට ඇති වෙනවා අකුසලයට බයක් උපදිනවා. ඊළඟට පින් කරන අය ඒ පිනේ විපාක හැටියට සුගතිය ඉපදිච්ච අයගේ ජීවිත කතා. එතකොට ඒවා කියවනකොට අපිට පින් කරන්න කෙනෙකුට ආසාව උනන්දු ඇති වෙනවා. ඊළඟට නිරේ ගැන සඳහන් වෙන දේශනා අපිට දේවදූත සූත්‍රය වේවා බාල පඬිත සූත්‍රය මේ අපාය ගැන නිරේ ගැන මේ දේශනා කියවනකොට අන්න අකුසලයට බයක් උපදිනවා. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා ඔබ අහලා ඇති අර එළුවෙකුගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදී බෙලි කැපුම් කෑව කියන සංසාරේ. එහෙමයි. එතකොට මේ වගේ දේවල් අපි බුද්ධ දේශනාවල බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥාණයෙන් උන්වහන්සේ බුදු ඇසින් දැකලා දේශනා කරපු මේ දේශනා අහලා කියවලා දහම් දැනුම ඇති කරගන්න එයාට උපදින්නේ පවට ඇති කරගන්න බය සහ පව් කරන්න නැති වෙන ලැජ්ජාව. අන්නේ දෙක ඇති වෙනකොට එයාට සීල් ගුණ දහම් රකින්න එයාගේ හිත නැඹුරු වෙනවා, පෙළඹෙනවා. ඒ නිසා කෙනෙකුට සීලාදී ගුණ ධර්ම රැක ගන්න අපහසු නම් ඒ කෙනාට ප්‍රධානම වශයෙන් අවශ්‍ය දේ තමයි දහම් දැනුම නිතර බණහන්. දැන් අපි දන්නවා සමාජය තුල බොහෝ අය අපිව මුණ ගැහෙන්න ආපු අය, අපෙන් උපදෙස් ගන්න ආපු අය, සමහර අය ඒ අය බණ අර ඒ අයගේ ජීවිතේ එයාලා දන්නවා මේක වැරදි. අපි ගමු මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. හැබැයි මේකට පුරුදු වෙලා නවත්ත ගන්න ඕනේ. හැබැයි ඒ නවත්ත ගන්න උවමනාව තිබුණට නැවත ඒ අවස්ථාව එනකොට ආයෙ ඒකට හිත පෙළඹිලා ඒකට ඇබ්බැහි වෙනවා. සමහර වෙලාවට තමන් ගොඩක් උත්සාහ ගන්නවා. සතියක් නවත්තලා ඉන්නවා. එක්ක ගිහිල්ලා ආයි බුදුන් ඇඳලා දැඩි අදිෂ්ඨානෙ බුදුහාඳුරු ඉස්සරහා දිවුරනවා මං අද ඉඳන් ආයි බොන්නෙම නෑ කියලා. හැබැයි ආයි සමහරලාට සතියක් දෙකක් යනකොට ආයි පෙළඹෙනවා. එතකොට මේ වගේ වැටි නැකිටිනවා වගේ සමහර වෙලාවට මේ ධර්මයේ කරා මුලදී කෙනෙක් ඉස්සරහට යන්නේ. හැබැයි ඒ කෙනා බණහන එක නවත්තන්න හොඳ නෑ මොනම විදිහකටවත්. සාමාන්‍ය ධර්මය අහගෙන යනකොට ඒ දහම් දැනුමත් එක්ක අපිට නොදැනීම ඔය පවට තියෙන ලැජ්ජා බය කියන දෙක Taman තුල වර්ධනය වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ පවට ලැජ්ජාව බය Taman තුල වර්ධනය වෙනකොට
ඊට පස්සේ තමන් තුලින්ම ආත්ම ශක්තියක් ගොඩනගෙනවා ශික්ෂාපද ආරක්ෂා කරගන්න. අර වැටි අමාරුවෙන් නැකිට ගිය කෙනා තමන් හොඳට ඇවිදිනවා. ඊළඟට යට දුවන්න උනත් පුළුවන් මට්ටමට ඒ ශක්තිය හැදෙනවා වගේ සීලේක පිහිටලා මතක තියාගන්න අපි උපදිනකොටම දැන් මේ ශික්ෂාපදයක් කැඩිච්ච ගමන් කරන්න ඕනේ ආයතින් සංවරේ පිහිටනවා කියලා අපි ධර්මයේ සඳහන් වෙනවා. භික්ෂුන් වහන්සේලා වුණත් ඇවැත් දෙසනවා පොයේ කර්ම කරනවා. තමන්ගේ සීලේ අම්යම් අඩුපාඩුකම් තියෙනවා නම් උන්වහන්සේලා පවා ඒව පිරිසිදු කරගන්නවා. ගිහි ශ්‍රාවකී තමන්ගේ අතින් බොරුවක් කියුණාද ප්‍රාණඝාතයක් වුණාද යම් වැරද්දක් පංචශීලයෙන් වුණාද පුංචි වරදේ පවා බිය දකින්න. අන්න පවට බය ඇති කරගන්න. මගේ මේ වැරද්ද වුණා. ආයි මම මේක කීයටවත් කරන්නේ නැහැ කියලා ඒ මොහොතේම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන ආයිම සීල් සමාදන් වෙනවා. ඒකට කියනවා ආයති සංවරේ පිහිටනවා කියලා. මතක තියාගන්න අපිට දිවිහිමියෙන් මේ පංචශීලයේ වේවා ගිහි ශ්‍රාවකයෙකුට දිවිහිමියෙන් නොකැඩී ආරක්ෂා කරන මට්ටමට පිහිටන්නේ අවබෝධයක් තුල සෝවාන් වෙච්ච ශ්‍රාවකයෙකුට. අන්න ඒකට අපි කියනවා ආර්යකාන්ත සීලය. එතකොට එතනට එනකන් අපි අර වැටි නැකිටිනා වගේ අපේ ජීවිතේ පවට ලැජ්ජාව බය ඇති කරගෙන පුංචි වරදේ පවා බිය දකිමින් යම් පුංචි ප්‍රමාදයක් වුණත් සැනින් ආයතින් සංවරේ පිහිටලා ධර්මයේ පැත්තට වැටුණත් ධර්මයේ පැත්තට නැකිටින්න. දවසකට අඩියක් හරි ධර්මයේ පැත්තට ඉස්සරහට යන්න උත්සාහයක් ගන්න. තමන්ගේ ජීවිතයේ අඩුපාඩු තමා තුලින් බලන්න. තමන්ට වැරදිච්ච තැන් තමන්ගේ හිතේ දැන් අපි මේ මොනවා කතා කරා ඇත්තටම තමන් ගැන දන්නේ තමන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ලෝකේ තමන් ගැන තමන් දන්නේ යම්සේද ඒ වගේම දෙවියොත් තමන් දිහා දකිනවා. දෙවියන් දකින්නේ හිත. ඒ නිසා හිතන්න එපා තමන් කරන දේවල් ලෝකේ කවුරුත් දන්නේ නැහැ. කාටවත් හොරෙන් මම මේවා කරන්නේ කවුරුත් දන්නේ නැහැ කියලා හිතන්න එපා. හැබැයි දෙවියන් දකින ඔබ දිහා. එතකොට ඊළඟට තමන් ගැන තමන් දන්නේ යම්සේද දෙවියන් තමන් දිහා බලනවා දකිනවා කියන එක නිතර හිතනකොට අන්න පව් කරන්න හිතනකොට සමහර ලැජ්ජාවක් ඇති වෙනවා. සමහර වෙලාවට ඒ කියන්නේ එයාට හිතෙනවා මම මේ කරන දේ දෙවියන් දකි. එතකොට ඒ තුල දෙවියන්ගේ පිහිටක් මට නැති වෙයි. දෙවියන් මාව පිළිකුල් කරයි. අන්න එහෙම දෙවියන් ගැන ධර්මයේ තුල විශ්වාසය තියෙන කෙනා හැංගිලා යමක් කරත් ඒ සිතුවිල්ල තුල තමන් ඒක නොකර ඉන්න මට්ටමට හිත සකස් වෙනවා. අපේ ස්වාමිනාස එතනදී දැන් වඩාත් වැදගත් වෙන්නේ ඒ කියන්නේ දෙවියන් විශේෂයෙන් දකින්න සිතුවිලි අතර දැන් පුණ්‍යවන්තයින්ගේ සිත નિરાයාසයෙන්ම දෙවියන්ට දැනෙනවා. එතකොට ස්වාමිනාස දැන් පංචශීලයේ අතරින් ප්‍රමුඛයි නේද ස්වාමිනාස පංචශීලය රැක ගැනීම කියන කාරණය අතිශයින් වැදගත් වෙනවා නේද ස්වාමිනාස? ඇත්තම දෙවියන් උදව් කරන්නේ සීලවන්ත කෙනාට. දැන් අපිට ධර්මයේ සඳහන් වෙනවා සක්‍ර දෙවියෝ මනුස්ස ලෝකෙට හැරිලා වන්දනා කරනවා කියන මේක තියෙන සක්ක නමස්ස කියන සූත්‍රයේ. එතන මාතලී කියන රතාචාර්යවරයා දකිනවා සක්‍ර දෙවියෝ මනුස්ස ලෝකෙ දිහාවට හැරිලා වන්දනා කරනවා. ඒ වෙලාවේ මාතලී අහනවා සක් දෙවිදුනේ ඔබ දෙදෙව්ලොවට අධිපති. සතරවරන් දෙවියන් පවා ඔබට ගරු කරනවා වන්දනාමාන කරනවා. ඒ තරම් මහා පිං ඇති මහා තේජවන්ත සක් දෙවිදෝ මනුස්ස ලෝකේ කාටද මේ වන්දනා කරන්නේ? එතකොට පළවෙනි ගාථාවෙන් කියනවා මේ බුද්ධ ශාසනය තුල සීල සමාධි ප්‍රඥා වඩන භික්ෂු භික්ෂුණී බුදුහාමුදුරන්ගේ පැවිදි ශ්‍රාවකයන්ට මං වන්දනා කරනවා. දෙවෙනි ගාථාවෙන් කියනවා යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන ධාරම් පෝසෙන්ති තන් නමස්සාමි මාතලි. යේ ගහට්ටා පුඤ්ඤකරා ගිහි ජීවිත ගත කරන පින් දහම් කරන සීලවන්ත උපාසකා සිල්වත් උපාසකයෝ ඉන්නවා උපාසිකාවෝ ඉන්නවා. අන්න එතන පැහැදිලිව පේනවා දෙවියන් ගරු කරන්නේ සීලයට. එතකොට ගිහි ජීවිතේ ගත කරන පින් දහම් කරන සීලවන්ත උපාසක උපාසිකාවෝ ඉන්නවා. ධම්මේන ධාරම් පෝසෙන්ති. ඒ අය ධර්මිෂ්ඨව ජීවත් වෙනවා. ධර්මානුකූලව තමන්ගේ අමුදරුවන් පෝෂණය කරනවා. තාම් නමස්සාමි මාතලි. මාතලි ඒ අයටත් මං ගෞරව කරලා ඒ අයගේ ගුණයට මං වන්දනා කරනවා කියලා. එතකොට අපිට පේනවා දෙවියන්ගෙන් පවා ගෞරව ලබන දෙවියන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන කෙනෙක් බවට පත් වෙන්නේ තමන් තුළ ඇති කරගන්න උතුම් සීලාදී ගුණධර්ම නිසාමයි. හොඳයි ස්වාමිනහන්ස අද සිරස FM පන්සිල් මළුවේදී අපිට මෙම දහම් කාරණා මතු කර දෙන්නේ පැහැදිලි කරන්නේ පූජ්‍ය ගලිගමේ ඥානදීප ගෞරවනීය ස්වාමින්වහන්සේ. මේ විරාමෙන් අනතුරුව අපි තවත් කාරණයක් උන්වහන්සේ සමග සාකච්ඡා කරමු. තුන් සිත පහදන පන්සිල් මළුව සිරස FM පැහැදිලි කර දුන්නා. සක් දෙවිඳුන් මෙන්ම සියලුම දෙවි දේවතාවුන්ගේ විශේෂ ආශිර්වාදය ලබන්නට තරම් අපි සුදුසු වෙනවා අපි සීලෙන්
අගතැන්පත් වුණොත් අපි සීලයෙන් ආරක්ෂා කරගත්තොත් අපේ ජීවිතය සීලයටම සිත කැමති කරගත්තොත් සිතුවිලි පිනෙන් පුරවා ගත්තොත් අපේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම කාරණයක් ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්නට හිතුණා. අපි ගොඩාක් කරුණු වලින් අපේ හිත පුරෝගෙන තියෙන අවස්ථාවක්. අපිට ගොඩක් දැනුම තියෙනවා. අපිට සූත්‍ර අතරිනුත් ඕන සූත්‍රයක් ඇසුරෙන් යම් යම් කාරණා පැහැදිලි කරන්නට පුළුවන්. අපි දකිනවා මුහුණු පොතේ මේ ධර්ම ප්‍රචාර කටයුතු කරන බොහෝ පිරිස ඒ අය විතාමත් මෙත්සිතින් අපි සිහිපත් කරනවා. අපි සාදුකාර දෙනවා ඒ තියෙන දැනුමත් එක්ක ඒ කාරණාවලින් බොහෝ දෙනෙක් Tamanගේ ජීවිත සකස් කරගන්නවා. අපේ ස්වාමීන් වහන්සේ නමුත් පහුගිය දවසක එක්තරා විදේශීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකට දන් පිළිගන්වන්න අවස්ථාව ලැබිච්ච අවස්ථාවක උන්වහන්සේ පැහැදිලි කරපු දෙයක්. උන්වහන්සේ කිහි ජීවිතයේදී වෘත්තියෙන් නීතිඥවරයෙක් ඔස්ට්‍රේලියාවේදී පැවිදි වෙනවා. චීන ජාතික ස්වාමීන් වහන්සේ කෙනෙක්. කිලෝමීටර් 4000ක ප්‍රමාණයක් උන්වහන්සේ දෙපායින් වැඩම කරනවා. උන්වහන්සේ මේ වෙනකොට වනගතව සිටින ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ දේශනා කරන ස්වාමීන් වහන්සේ මේ ගොඩාක් දැනුම අපි ගොඩාක් දැනුමින් සන්නද්ධ වෙනවා. ඒකත් මේ මාර්ගයේ යන්න බාධාවක් වෙනවා කියලා. ඒක එහෙමද අපේ ස්වාමීන් වහන්සේ? උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ විශේෂිත දහම් පර්යායන් ජීවිතයට එකතු කරගෙන පුරුදු පුහුණු කරන මේ වන විට අපේ ස්වාමීන් වහන්සේ අපි දැනුමින් පමණක් සන්නද්ධ වීම ප්‍රමාණවත් වෙනවද මේ මාර්ගය යන? ඔබ වහන්සේ සීලය අත්‍යවශ්‍යයි කියන දේ අපිට පැහැදිලි කරා. නමුත් කෙනෙක් වැරදි මතයක හෝ යම් කිසි ස්ථාවර මතයක ඉන්න පුළුවන්. අපි මේ දහම් දැනුම තමයි එකතු කරන්න ඕනේ කියලා. පොටිල ස්වාමීන් වහන්සේගේ කතාවත් මට මේ මොහොතේදී මතක් වෙනවා අපේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම එතන වැදගත් වෙන්නේ දහම් දැනුම කියන එක වැදගත්. හැබැයි යා දහම් දැනුමින් විතරක් නතර වෙනවා නම් අන්න එතනයි ප්‍රශ්නේ. දැන් සමහර අය ඉන්නවා දහම් දැනුම ඇති කරගෙන එයා ඒ තුල අර කෙලෙස් යටපත් කරන්න උත්සාහ නොකිරීම නිසා තමන්ගේ දහම් දැනුමම තමන් අර අත්ුක්කංශන පරවම්බනේ දෙන්න භාවිතා කරනවා. මට දහම් දැනුම තියෙනවා අර අයට නැහැ කියලා අනුන් හෙලා දකිනවා. එතකොට මමයි හරියටම ධර්මයේ ඔක්කොම කියවලා තියෙන්නේ. මට මෙච්චර දහම් දැනුමක් තියෙනවා. මම මේ විදිහට මේ හැම දෙයක්ම කියවලා මම මෙච්චර බහුශ්‍රත කෙනෙක්. එතකොට තමන්ගේ දැනුම තුල තමන් මාන්නයක් ඇති කරගෙන අන් අය හෙලා දකිනවා. එතකොට තියෙන්නේ තමන්ට හිත වඩා ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා ධම්මපදයේ සඳහන් වෙනවා ගාථා 1000ක් කටපාඩම් කරගෙන ගාථා 1000ක් දැනගෙන ඉන්නවට වඩා එක ගාථාවක් දැනගෙන ඒක තුල හික්මෙනවා නම් ඒක තුල හැසිරෙනවා නම් ඒ ගාථාවේ අර්ථය තමා තුලින් අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම් අන්න ඒක ශ්‍රේෂ්ඨයි කියන. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට එතන කියන්නේ ගාථා 1000ක් දැනගන්න එක හොඳ නෑ කියලා. දහම් දැනුම අපිට 84000ක ධර්මස්කන්ධෙම මේ බුද්ධ දේශනාව ගැන අපිට ඇසූ පිරූ තැන් ඇති. ශ්‍රුතවත් භාවයේ බුදුහාඳුරු අගය කරන දෙයක්. සද්ධා සීල සුත කියන්නේ ධර්මඥානෙ. බුදුහාඳුරු එක තැනක පෙන්නනවා මේක සඳහන් වෙන්නේ නගර සූත්‍රයේ. බුදුහාඳුරු පෙන්නනවා මහණෙනි නගරයක් ආරක්ෂා කරගන්න සැලසුම් හදන රජ කෙනෙක් ඒ නගරේ වටා ඉස්සල්ලා ප්‍රාකාරයක් මදිනවා. හොඳ තාප්පයක් මැද ගන්නවා. ඔබ දැකලා ඇති සමහර රාජ්‍යවල අර එකම රටේ වෙන වෙනම රාජ්‍ය තිබ දැන් දඹදිව ගත්තාම අංග මගධ කසී කෝසල වජ්ජිමල්ල ඔය වගේ 12 මහා ජනපද ගැන සඳහන් වෙනවා. ඒ වගේ රාජ්‍ය තියෙනකොට රජුරුව තමන්ගේ ප්‍රධාන මාලිගා ඇතුල් නුවර ආරක්ෂාව වෙනුවෙන් විශාල ප්‍රාකාරයක් මදිනවා. ඊළඟට ප්‍රාකාරයට එළියෙන් දියාගලක් කනිනවා. එතකොට මේ ප්‍රාකාරي සහ දියාගල බුදුහාමුදුරුවෝ අර්ථකථනය කරලා අපිට ධර්මයේ පෙන්නන්නේ පවට තියෙන ලැජ්ජා බය වගේ කියන ධර්ම මාර්ගය යන කෙනාට. එහෙමයි. අර නගරේ ආරක්ෂාවට බඳින තාප්පයයි ඉදිරියේ දියාගලයි. ඊළඟට නගරයේ ඇතුලේ උස්සු කණුවක්. ඒකට ධර්මයේ කියන්නේ ඒශිකා ස්තම්භේ. ඒකට නැගලා වටපිට බලන්න පුළුවන් ඈතින් සතුරු සේනාවක් එනවද කියලා. අන්නේ කනුව වගේ කියන ධර්ම මාර්ගය යන කෙනාගේ සද්ධාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නගරේ ආරක්ෂාවට බැරි වෙලාව සතුරු සේනාවක් නගරේ ආක්‍රමණය කරන්න ආවොත් නගරේ ආරක්ෂාවට හොඳ අවියාවිද තියෙන්න ඕනේ. නගරේ ආරක්ෂාවට සිවුරග සේනාවක් ඉන්නට ඕනේ. එතකොට ඒ ආයුධ ගබඩාවක් යම්සේ ඒ නගරයක තියෙනවා නම් නවීන අවියාවිද යුද්ධයක් ඇති වුණොත් යුද්ධෙ දිනන්න පහසුයි කියන. බුදුරජාණන් වහන්සේ උපමා කරන මහණෙනි මගේ ශ්‍රාවකයන්ටත් යුද්ධයක් තියෙනවා. ඒ තමයි කෙලෙස් යුද්ධේ. මේ කෙලෙස් යුද්ධෙට යන මගේ ශ්‍රාවකයන්ගේ ආයුධ ගබඩාව තමයි කියනවා දහම් දැනුම.
ඒ නිසා රජ කෙනෙක් තමන්ගේ නගරේ ආරක්ෂාවට හොඳ ආයුධ රැස් කරලා ආයුධ ගබඩාවක් සූදානම් කරනවා වගේ කෙලෙස් යුද්ධයට යන ශ්‍රාවකයන් දහම් දැනුම ඇති කරගන්න කියලා. ඒ නිසා ධර්මයේ හොඳට දන්න කෙනා රවට්ටන්න බෑ. මුලා වෙන්නේ නොමග යන්නේ. එයා දන්නවා මේක ධර්මයේද අධර්මයේද. දැන් කවුරු හරි මෙන්න මේකයි බුද්ධ වචනේ මෙහෙමයි කියලා වැරදි අර්ථකථනයක් දුන්නත් හොඳ දහම් දැනුමක් තියෙන බුද්ධ දේශනා හොඳට අධ්‍යයනය කරපු කෙනා ඒක අහනකොටම තේරෙනවා මේ ධර්මයේ නෙමෙයි. මේක බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් නෙමෙයි. මේක බුද්ධ දේශනාවක තියෙන දෙයක් නෙමෙයි කියලා. ඒ නිසා අර දහම් දැනුම කියන එක වැදගත්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ගැන හොඳ දැනුමක් ඇති කරගන්න එක ඉතාමත් වැදගත් දෙයක්. හැබැයි අපි ප්‍රායෝගිකව ධර්මයේ වඩාගෙන යනකොට අපි භාවනාව පටන් ගත්තාම අපිට අර සියල්ල එකපාර අත්දකින්න පුළුවන් කමක් නැහැ. අන්න ඒක තේරුම් ගන්න ඕන. දැන් අපි දකිනවා සමහර බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාට ධර්මයේ ගැන ලොකු දැනුමක් තියෙනවා. හැබැයි දැන් අපි හිතමු දැන් ආනාපාන සතිය කියලා ගමු. දැන් ආනාපාන සතිය ගැන තියෙන සූත්‍ර දේශනා 100 ගාණක් කියවලා. ආනාපාන සතියෙන් අරහත්ත්වයටම යන හැටි අපි කියවලා තියෙනවා. හැබැයි අපි ආනාපාන සති භාවනාව වාඩි වෙලා පොඩි වෙලාවක්වත් උත්සාහ කරලා නැත්නම් අපිට තියෙන දැනුමක් විතරයි. අපිට කියලා දෙන්න පුළුවන්, අපිට ඒක විස්තර කරන්න පුළුවන්, මෙහෙමයි කියලා කියන්න පුළුවන්. හැබැයි කිසිම ප්‍රායෝගික අත්දැකීමක් නැති කෙනෙක්. නමුත් භාවනා කරන්න උත්සාහ ගන්න කෙනා භාවනාවට වාඩි වෙලා හුස්ම රැල්ලට හිත යොමු කරනකොට අන්න එතකොටයි යාට තේරෙන්නේ මේක කොච්චර අමාරුද. එතකොට හිත එක කරගන්න කොච්චර අමාරුද, පංච නීවරණ ඔස්සේ කොච්චර හිත දුවනවද. එතකොට මේ පටන් ගත්ත ගමන් මතක තියාගන්න අර කියවපු සූත්‍ර දේශනාවල ඔක්කොම දැනුම එතනට ගලපලා එතනින් දකින්න බෑ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපරාධෙට මෙච්චර කියෝලා මෙච්චර දැනුමක් ඇති කරගත්තට මට මේ ඉඳගත්තට පස්සේ මේ ඔක්කොම මෙතන බලන්න බෑනේ කියලා. හැබැයි ඒ ටික අපි දියුණු කරගෙන සමහරලාට යාගේ ඒ ජීවිත කාලයට ඇති කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි එයා උත්සාහ කරගෙන යනකොට එයා ටික හරි එයා අත්දකින්නේ අර බුද්ධ දේශනාවල බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ දැනුම අත්දකින්න. හැබැයි අපි දැනුම ඇති කරගත්තා කියලා ඒ දැනුම ඔක්කොම අර පොඩි භාවනා කරන වෙලාවක් තුල අත්දකින්න බෑ. සමහර වෙලාවට එයා ඒ දැනුම ලොකු ප්‍රමාණයෙන් නැතත් එයා දන්නවා මෙන්න මෙහෙමයි හුස්ම රැල්ලට හිත යොමු කරලා භාවනා කරන්නේ. එයා ඒක කරගෙන යනකොට අත්දැකීමක් හැටියට ලබන්නේ අර ධර්ම ඉගෙන ගත්ත දෙයමයි. හැබැයි එහෙම ගිහිල්ලා මුලා වෙන්න තියෙන අවස්ථාව වැඩි හරියටට දහම් දැනුමක් නැත්නම්. අන්න ඒකයි මේ දහම් දැනුමේ තියෙන වැදගත්කම. අපි දන්නවා ගොඩාක් බණ භාවනා කරන ස්වාමින් වහන්සේලා ඔය ආරණ්‍යගත වේවා කැලෑවල වේවා සමහර වෙලාවට උන්වහන්සේලා ප්‍රායෝගිකව ගොඩාක් භාවනාවට ලොකු උත්සාහයක් වීරියක් වඩනවා. හැබැයි එහෙම වඩාගෙන භාවනා කරගෙන ගිහිල්ලා යම් තැන්වල උන්වහන්සේලාට අර දහම් දැනුම හරියට නැති වුණොත් උන්වහන්සේලා නතර වෙනවා. යම් තැන්වල මුලා වෙනවා. මොකද අපිට මේ ලෝකේ භාවනාවෙන් පරතරට ගියේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි අපිට මාර්ගය කියලා දුන්නේ. මෙන්න මේකයි නිවැරදි මාර්ගය. එතකොට කවුරු හරි සම්පූර්ණයෙන් කියනවා නෑ අපි භාවනා කරලා මේ ඔක්කොම අපිට අත්දකින්න පුළුවන් කියලා. බුදුහාමුදුරන්ගේ දේශනාවෙන් තොරව භාවනා කරලා අත්දකින්න පුළුවන්. ලෝතර බුදු කෙනෙකුට පුළුවන්, පසේ බුදුවරුන්ට පුළුවන්. පසේ බුදුවරු තමන්ගෙම පෙර සංසාරික ඥාණයෙන් එකපාරට උන්වහන්සේලාට අවබෝධ වෙනවා. බුදු කෙනෙකුත් ගුරුපදේශ රහිතව තමන් වහන්සේලා විසින් අවබෝධ කරගන්න. ශ්‍රාවකයන්ට තියෙන්නේ සුතා හොඳට අහන්න ඕන. දතා ඒ මාර්ගය හොඳට ධාරණය කරගන්න ඕන. වචසා පරිචිතා වචනින් පවා ඒක පුරුදු කරන්න කියන. ඊළඟට මනසානුපෙක්කිතා නුවණින් විමස ඒක තමා තුළින් විමස ධර්මයට අනුකූලව බලන්න ඕනේ. අන්න එතකොට තමන්ගේ අවබෝධයක් බවට පත් වෙනවා. දැන් ওই සමත භාවනාවලදී ගොඩාක් දහම් දැනුම කියන එක අවශ්‍ය වෙන්නේ විදර්ශනා පැත්තේදී. එහෙමයි ස්වාමීනි. දැන් සමත භාවනාව බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙරත් ආලාර කාලාම උද්දකරාම පුත්ත අරූප ධානය වලටම හිත වඩපු අය. එතකොට අසිත තාපසයා මනෝමය ශරීරෙන් දිව්‍ය ලෝකයට යන්න තරම් හිත වඩපු අය. එතකොට බුදුහාමුදුරුවෝ පහළ වුණත් නැතත් යම් භාවනා ක්‍රම ඔස්සේ සමාධිය වඩපුවයි හිත වඩපුවයි ලෝකෙ ඉඳලා තියෙනවා. හැබැයි බුදු කෙනෙක් විතරයි ඒ සමාධිය තුල පවා විදර්ශනාවට හැරිලා මේ පංච උපාදානස්කන්ධය දුකක් හැටියට අවබෝධ කරගෙන සංසාර දුකෙන් මිදිලා කෙලෙස් ප්‍රහාණය කරලා
ආසවක්කේ ඥානෙ ඇති කරගෙන නිවනට මඟ පෙන්වුවේ බුදු කෙනෙක් විතරයි. එහෙමයි සාමිනහස. එතකොට මේ බුදුහාමුදුරුවන්ගේ ඒ ටික නැතුව භාවනා කරලා සමහරලාට සමාධියක් ඇති කරගෙන ඒ සමාධි සුවේ තුල ගොඩාක් කෙනෙක් එයා ඉන්නවා. එයා ඉන්න මට හොඳට ධ්‍යාන තියෙනවා, මට හොඳ සමාධියක් තියෙනවා, මං හරි සනීපෙන් ඉන්නවා කියලා. හැබැයි එතනින් නතර වෙලා ධර්ම අවබෝධයට නිවන් මාර්ගට දැන් සමහර අය රහත් නොවි රහත් වුණා කියලා රැවටිලා බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. සමහරු මොකද කෙනෙක් ධ්‍යාන වඩනකොට භාවනා කරනකොට මේ කෙලෙස් යටපත් වෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රහාණය නොවුනත් හිත අභ්‍යන්තරේ යටපත් වෙලා තියෙන. සමහරට අවුරුදු ගණන් කෙලෙස් සහිත සිතුවිලි මතු නොවි යටපත් වෙලා තියෙන. ඒ සමාධි මට්ටමත් එක්ක හිත වඩන පරිසරයත් එක්ක. එතකොට එයා හිතනවා මට දැන් කෙලෙස් ඇති වෙන්නේ කාලයක් මං අවබෝධයක් තුල ඉන්නේ කියලා. ඒ තමන්ගේ අර සමාධියට අවබෝධයක් කියලා රැවටිලා සමහරු අවුරුදු ගණන් එහෙම හිටපු අය ගැන අපිට අපේ ඉතිහාස පොත්වල අට කතාවල ඕන තරම් සඳහන් වෙනවා. ස්වාමීන් පස්සේ සමාධිය නැති වෙලාත් යනවා නේද අපේ ස්වාමීන් වහන්සේ? සමාධියේ කාලයක් ගිහිල්ලා සමහරලාට පිරිහෙනවා. එහෙම පිරිහුණාට පස්සේ සමහර අය ඒ තමන් මාර්ගඵලයක් ලැබුවා කියලා දෘෂ්ටියේ හිටපු අය සමහරලාට වැරදි අර්ථකථන දෙනවා මාර්ගඵලත් පිරිහෙනවා කියලා. එහෙමයි. ඒ තමන්ගේ සමාධිය පිරිහුණාට පස්සේ එතකොට තමන්ට මේක ධර්මයේ තුලින් ගලප ගන්න දහම් දැනුමක් නැති වුණොත් ගොඩාක් දෙනෙක් භාවනා කරලා යම් තමන්ගේ අර්ථකථන හදාගෙන තමන්ගේ මතවාද තුල සමහරු පැටලිලා අවුල් වෙලා යනවා මිසක් මේ ගැටේ නම් ලියා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි භාවනාවට මුල් තැන දෙන්න ඕනේ, ප්‍රායෝගිකත්වයට මුල් තැන දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒකයි අගය කරේ ගාථා 1000ක් කටපාඩම් කර ඉන්නවට වඩා එක ගාථාවක්ද දැනගත්තේ ඇහුවේ ඒක තුල ප්‍රායෝගික වෙන්න. භාවනා කරන්න. ඒකේ අර්ථය තමා තුලින් දකින්න වීර්යය වඩන්න. හැබැයි එහෙම වඩාගෙන යනකොට ඒ තමන් යන මාර්ගයේ බුද්ධ දේශනාවට එකඟද කියලා හැම වෙලාවෙම ධර්මයේ තුලින්ම දහම් දැනුම තුලින්ම ගල්ප බලන්න දක්ෂ වෙන්නට ඕනේ. අපේ ස්වාමීන් වහන්සේ විරාමයට යන්නට කලින් ඔබ වහන්සේගෙන් දැනගන්න ඕනේ මාර පොටිල ස්වාමීන් වහන්සේ ගැන ඔබ වහන්සේට මතක් කරා. උන්වහන්සේ අරහත් ත්වයට දක්වා පැමිණෙනවනේ. උන්වහන්සේ කරේ උන්වහන්සේ සතු දහම් දැනුම අන් අයට ලබා දුන්න එක ස්වාමීන් වහන්සේ. තමන් ගැන තමන්ගේ විමුක්තිය පිළිබඳව උන්වහන්සේ කල්පනා කරේ නෑ. ඒ අවස්ථාවේදී නේද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට සිහිය උපද්දවලා දෙන්නේ. ඇත්තටම එතනදිත් උනේ උන්වහන්සේ හොඳට ත්‍රිපිටකය ගැන කටපාඩම් කරගෙන දැනුම ඇති කරගෙන අනිත් අයට කියලා දෙනවා. නමුත් තමන් ප්‍රායෝගිකව හැසිරෙන්නේ නැහැ. එහෙමයි. තමන් බණ භාවනා කරගෙන තමන් විමුක්තිය පිණිස උත්සාහ කරන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ අර තියෙන දැනුමම තමන් ඒක තණ්හාවෙන් මට මෙච්චර දැනුමක් තියෙනවා කියලා ඒ දැනුමට ඇලිලා ඒ දැනුම තුල නතර වෙලා එතනින් එහාට ප්‍රායෝගික පැත්තට යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නිසා තමයි තුච්ච පෝටිල කියලා බුදුරජාණන් වහන්සේ මේ පෝටිලට ඒ දේශනාවේ අමතනවා. ඒ කියන්නේ හිස් පුරුෂය. එහෙමයි. බුදුහාමුදුරුවෝ භාවිතා කරපු ඒ කියන්නේ කෙනෙකුට සිහිය උපද්දවන්න ධර්ම මාර්ගයට ගන්න භාවිතා කරපු වචනයක් ඒ. ඒ කියන්නේ මෙච්චර දැනුමක් තිබ්බත් හිස් මිනිස්සුયો කියලා බුදුහාමුදුරුවෝ අමතන්නේ. අන්න එතනදී තමයි මේ පෝටිල කියන ස්වාමීන් වහන්සේට තේරුනේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඇමතුවේ ප්‍රායෝගිකව මා තුළ මේ ධර්මයේ අවබෝධයට මං උත්සාහ නොගත්ත නිසා කියලා. ඒ නිසා අපිට දැන් සමහර අය පේනවා දැන් අස්සජී මහරහතන් වහන්සේ උපතිස්ස කියන තරුණයා සාරිපුත්ත හාමුදුරන්ගේ මුණ ගැහෙන්නේ ඉස්සල්ලාම පස්වක භික්ෂුන් වහන්සේලාගෙන් අස්සජී මහරහතන් වහන්සේ. ඒ වෙනකොට බුදුහාමුදුරු මේ ගොඩාක් දේශනා කරලා තිබ්බේ නෑ. එහෙමයි. අස්සජී මහරහතන් වහන්සේ කියනවා මම ගොඩාක් ධර්මයේ දන්න කෙනෙක් නෙමෙයි. හැබැයි මම අවබෝධ කරගත්ත දේ හකුලවල කියන්න පුළුවන්. එහෙම කියලා තමයි යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියලා මේ නිවන් මඟ හකුලවල ගාථාවකින් කියන්නේ. එතකොට අපිට පේනවා සමහර අය මේ ශාසනය තුල බුදුරජාණන් වහන්සේකින් බණ අහලා එක ගාථාව අහලා ධර්මය අවබෝධ කරගත්තා හිටියා. සමහර අය හිටියා දීර්ඝ දේශනාවක් අහලා ධර්මය අවබෝධ කරගත්තයි. ඉතින් ඒ අයගේ උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙయ్య. හැබැයි ඒ අයගේ සංසාර දිහා ගත්තාම බුදුරජාණන් වහන්සේම දේශනා කරන මහණෙනි මේ කෙනා අද මේ විදිහට එක ගාථාව අහලා ධර්මය අවබෝධ කරත් සංසාරේ කල්ප ගණන් මේ විදිහට ප්‍රඥා ඉන්ද්‍රිය වඩලා වීරිය වඩලා පාරමී පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනෙක් කියලා. ඒ නිසා ඒ සංසාර පුරුද්ද කියන එක වැදගත්. දැන් අපි මේ ජීවිතේ ධර්මය අහනවා, ඉගෙන ගන්නවා, නුවණින් විමසනවා, භාවනාත් කරනවා. අපි හිතමු අපිට මේ ජීවිතේ ධර්මාවබෝධයක් ලැබුණ නැහැ කියලා. ඒ ගත්ත උත්සාහය අහක යනවා නෙමෙයි. ඒ දැනුම, ඒ වඩපු විරිය පාරමිතාව
ඒ දියුණු කරපු ප්‍රඥා පාරමිතාව ඒ සියල්ල අපිට ධර්මාවබෝධයේ පිණිස සංසාරේ අපේ පාරමී ධර්ම ඉන්ද්‍රිය ධර්ම හැටියට ඒවා වැඩිගෙන යනවා ධර්මාවබෝධයේ පිණිස. දැන් බුදු කෙනෙක් පවා පහළ වෙලා දහම් දේශනකොට ඒ පුද්ගලයා දිහා බුදු වැසින් බලන්නේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥාණයෙන් ඒ කෙනාගේ සංසාරිකව ඉන්ද්‍රිය ධර්ම කොච්චර වැඩිලාද. ඒ සසරේ භාවනා කරලා ධර්මයේ පුරුදු කරලා දහම් දැනුම තුල ඒ හිත වඩලා කාලයක් සිල් රැකලා මේ ඉන්ද්‍රිය වඩාගත්ත කෙනා තමයි එක්ක පුංචි උපක්‍රමයකින් මලක් පරවිනවා දැකලා සමහරලාට බුදුරජාණන් වහන්සේගේ එක ගාතාවක් අහලා ධර්මය අවබෝධ කරගෙන රහත් උනේ. එතකොට ඒ සංසාර පුරුද්ද නැති කෙනා ඒ දිහා බලලා ඇයි මට බැරි අර ගාතාව අහලා යාට පුළුවන් වුණා ඇයි මට බැරි කියලා හිතුවට ඒ සංසාරයාගේ දුර්වලතාවය සසර පුරුද්ද නැහැ. ඒ නිසා කෙනෙක් පුංචි ධර්ම කරුණු ටිකක් තුල ලොකු දියුණුවක් කරා යන්න පුළුවන්. තව කෙනෙකුට ලොකු දහම් දැනුමක් අවශ්‍ය වෙන්න පුළුවන් ඒ දියුණුව කරා යන්න. ඒක පුද්ගලයා අනුව වෙනස්. ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන් අනුව වෙනස්කම් තියෙනවා. හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ අපි මේ හැම දෙයක් ගැනම ඉතාමත් හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. හැම තැනකදීම ස්වාමීන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවම නේද වැදගත්. දැන් මේ විරාමයට යන්න කලින් අපි යත් සිහිපත් කරමු. අපි මැද තැනක ඉන්න ඕනේ. අපි දකිනවා ගොඩක් වෙලාවට අපි අපේ දැනුම ප්‍රකාශ කරනවා. සමහර වෙලාවට ඒක සත්භාවයෙන් තව කෙනෙක්ගේ දැනුම අවබෝධය වෙනුවෙන් කරන දෙයක්. හැබැයි ඔබේ යටි අරමුණ නැත්තම් වංචක ධර්මයක් හැටියට ඔබට තියෙනවා නම් ඔබේ ඒ ක්‍රියාව ඇතුලේ නෑ මමයි දන්නේ. තව කෙනෙක් මොනවා හරි දෙයක් ඉදිරිපත් කරාම ඒකත් එක්ක ඔබ තරග කරන්න වගේ දහම් දැනුම වුණත් ඔබ බෙදා හදා ගන්නවා නම් එතනදී ඔබට අකුසල රැස් වෙනවා. ඒ නිසා ඊටම දක්ෂ වන්න, සිත දෙහා සියුම්ම බලන්න. සිත අපිව මුලා කරනවා. සිත අපව ග්‍රහණයට ගන්නවා. සිත අපව යම් යම් තැන්වල කොටු කරනවා. ඒ නිසාම තමයි හිත දිහා බලාගෙන ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් අපිට දේශනා කරන්නේ. මම හිතන්නේ ශාලිකා ඊටම වැදගත් කාරණයක්. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට පෙන්නවා ධර්මාවබෝධයේ කරා යන ශ්‍රාවකෙක් හිතන්න ඕන ක්‍රමය. එහෙමයි. සත්තාමේ භගවා භාග්‍යවතුන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රූන් වහන්සේ. ශ්‍රාවකෝ හමස්මි මං උන්වහන්සේගේ ශ්‍රාවකෙක් විතරයි. භගවා ජානාති බුදුරජාණන් වහන්සේ තමයි සියල්ල අවබෝධයෙන් දන්නේ. අහන්න ජානාමි මම මොකුත් දන්නේ නැති කෙනෙක්. බුදුහාමුදුරුවෝමයි සියල්ල දන්නේ කියලා අන්න ඒ නිහතමානී ශ්‍රාවකත්වයට එන්න ඕනේ. එතන ඉඳන් තමයි ගුණධර්ම වැඩෙන්නේ. එහෙම නැතුව මම දන්නවා යාට වඩා මන් දන්නවා සමහරට බුදුහාමුදුරන්ටත් වැඩිය දන්න විදිහට තර්ක විතර්ක කර යන්න ගියොත් එයාට එතනින් එහා ධර්මයේ පිහිටන්න නැතුව යනවා. තර්ක විතර්කයේ තුල සමහරලාවට ගැටි ඒ තුලත් ඇති වෙන සමහරලාවට වංචනික ධර්ම විදිහට ද්වේෂය පරදින්න කැමති නැහැ. ඒ ද්වේෂයේ කෙලෙස්ම බලවත් වෙලා ගැටි යනවා මිස අවබෝධි පැත්තට යන්න බැරි වෙනවා. ඒ නිසා අවබෝධි කරා යන ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූත්වයේ තුල පිහිටලා මම ශ්‍රාවකෙක් විතරයි. බුදුරජාණන් වහන්සේමයි සියල්ල දන්නේ. මම දන්නේ නෑ. මං උන්වහන්සේගේ මාර්ගය තුල පුරුදු කරන නිහතමානී කෙනෙක් කියන තැනට ආවොත් තමයි මේ ආධ්‍යාත්මික ගුණ ධර්ම තමා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා අපට නිරන්තරයෙන් පැහැදිලි කර දී තිබෙන ආකාරයට සමා සම්බුදුරජාණන් වහන්සේගේ දහම ඇසුරින් අපි කතා කළොත් අපිට හැම දෙයකටම ශ්‍රද්ධාව ඕනේ. අපේ ශාස්ත්‍රෝන් වහන්සේ පිළිබඳ අචල ශ්‍රද්ධාවක් අපිට උපදිනකොට අපි සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන අවස්ථාව ගැන ඒ කිව්වේ. කොහොම නමුත් අපි උත්සාහ කරන්න ඕනේ තෙන්ට එන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත්වන්නට නම් අපේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ දේශනා කරනවා අපේ කකුල් දෙක දෙපැත්තට ඇදලා බණ්ඩි කියතකින් ඉරද්දිත් එහෙම කරන පුද්ගලයා කෙරෙහි අපිට මෛත්‍රිය එක්ක දිගටම පැවැත්විය හැකිනම් ඒ පුද්ගලයා තමයි මගේ ශ්‍රාවකයා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම මේ කාරණය බොහෝ වෙලාවට පන්සිල් මළුව වැඩසටහන තුළදී ඔබට සිහිපත් කරනවා. මොකද ඔබට සිහිය එලවා ගැනීම පිණිස ඒක මටත් අදාළයි. ඒ නිසා ඒ ශ්‍රාවකත්වයට අපි කොච්චර සුදුසුද කියලා අපි හොයලා බලමු. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපිට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාව කියන කාරණේ අපි කොහොමද අප තුල නැවත නැවතත් ඇති කරගන්නේ? ශ්‍රද්ධාවට සුදුසු පරිසරයක් මේ හිත ඇතුලේ අපි කොහොමද නිර්මාණය කරගන්නේ? ඇත්තෙන්ම සද්ධාව ඇති වෙන්න ප්‍රධානම හේතුවක් උපනිෂ කියන සූත්‍රය බුදුහාඳුරු පෙන්නවා. පවට ලැජ්ජා බය දෙක එතනත් අවශ්‍යයි. එහෙමයි. එතකොට සංසාර බය ගැන ඇතිවන වැටහීමත් එක්ක තමයි කෙනෙක් සද්ධාවට එන්නේ. දුක්ඛෝපනිසා සද්ධා කියනවා. සද්ධාවට හේතුව තමයි සංසාර දුක. මේ සංසාර බය, සසර බය ඇති වෙන ශ්‍රාවකයා තමයි
මේ භයානක සංසාර ගමනින් මම මිදෙන්නේ කොහොමද? මේකෙන් මට ගැලවීමක් නැද්ද? මොකක්ද මිදෙන මාර්ගය කියලා හොයන්නේ. අන්න ඒක හොයනකොට යාට දකින්න ලැබෙනවා තමන්ගෙම අවබෝධයෙන් ගුරුපදේශ රහිතව මේ සංසාර දුක අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙච්ච ශාස්ත්‍රඥ වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ මගේ ගුරුවරයා, මගේ ශාස්ත්‍රවරයා හැටියට මං උන්වහන්සේව පිළිගන්නවා කියන තැනට ඇවිල්ලා අන්න අවබෝධයෙන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරන මාර්ගය, මේ දුකෙන් මිදෙන මාර්ගය, සතර අපායේ වැටි වැටි යන සංසාර දුකෙන් මිදෙන්න මෙන්න මාර්ගය, මේකයි වැඩපිළිවෙල. අන්නේ මාර්ගයේ මං අනුගමනය කරනවා, ඒ මාර්ගයෙන් මං ගමන් කරනවා කියන තැනට ඇවිල්ලා ධම්මං සරණං ගච්ඡාමි කියලා ඒ ධර්මයේ සරණ යනවා. ඊළඟට යා බලනවා මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිස මේ මාර්ගයේ වඩලා ප්‍රතිඵල ලැබපු අය හිටියද? එහෙමයි. පුළුවන්ද? අන්න යාට දකින්න ලැබෙනවා එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, මේ මාර්ගයේ වඩලා කෝටි ප්‍රකෝටි ගණන් ශ්‍රාවකයෝ මේ මාර්ගයේ ජයගත්තා. එතකොට අන්නේ පිරිස මගේ මේ ගමනේ පෙර ගමන් කරුවෝ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා, ඒ අනුව බුද්ධ ශාසනය තුල අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා, ඊළඟට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ මාර්ගයේ ගමන් කළ ප්‍රතිඵල ලැබපු අය, උන්වහන්සේලා මං යන නිවන් මගේ පෙර ගමන් කරුවන් හැටියට මම උන්වහන්සේලාව සරණ යනවා. උන්වහන්සේලා අනුගමනය කරපු මේ මාර්ගයේ මං ගමන් කරනවා කියන තැනට ඇවිල්ලා සංඝං සරණං ගච්ඡාමි කියලා උන්වහන්සේලා සරණ යනවා. එතකොට මේ විදිහට අවබෝධයෙන් තිසරණයට එනවා කියන්නේ ඒකයි. සංසාර බය ඇති කරගෙන, පවට ලැජ්ජා බය ඇති කරගෙන, සසර දුකින් නිදහස් වීමේ අවංක අදහසෙන් තමයි එයා තිසරණේ පිහිටන්නේ. අන්න එහෙම තිසරණේ පිහිටපු කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි තිසරණේ පිහිටන්න ලෞකික සම්මාදිට්ඨිය අවශ්‍යයි. කර්මඵල විශ්වාසය, මෙලොව පරලොව පිළිගැනීම, පින්පව් ගැන විශ්වාසය, අන්න ඒ විශ්වාසය තුල පිහිටලා ලෞකික සම්මාදිට්ඨියේ පිහිටලා තෙරුවන් සරණ යන කෙනාගේ ඊළඟ අරමුණ තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය, චතුරාර්ය සත්‍ය අවබෝධය. අන්නේ අවබෝධය ඇති කර ගැනීම පිණිස තමයි එයා ඊළඟට මාර්ගේ වඩන්නේ. ඒ මාර්ගේ වඩනකොට එයාට පළවෙනියට වැදගත් වෙන්නේ සද්ධාව. දැන් අපි දන්නවා පංච ඉන්ද්‍රිය ධර්ම ගැන අපි කතා කරත් පළවෙනියට තියෙන්නේ සද්ධා ඉන්ද්‍රිය. ඒ සද්ධාව ඉන්ද්‍රියක් වගේ අපේ ජීවිතය තුළ දියුණු කරන්න කියන. පංච බල ධර්ම ගැන ධර්මයේ කතා කරනවා. පළවෙනි මේක සද්ධා බලං, සද්ධාව බලයක් හැටියට වඩන්න කියන. සීක බල ධර්ම ගැන අපි කතා කරනවා. පළවෙනියට තියෙන සද්ධාව සීක බලයක්, ධර්ම මාර්ග යන ශ්‍රාවකයාට බලයක් හැටියට සීක ශ්‍රාවකයාගේ බලයක් කියන. ඊළඟට බුදුහාමුදුරුවෝ සත්ත ආර්ය ධනයක් ගැන කතා කරා. ආර්ය ශ්‍රාවකයාගේ ධනවත්කම බුදුහාමුදුරුවෝ පෙන්වුවා. පළවෙනි එක තමයි සද්ධා ධන. මේ සද්ධාව ධනයක් හැටියට ආර්ය ශ්‍රාවකයා තුළ පුරුදු කරන්න. එතකොට අපිට පේනවා මේ හැම තැනකින්ම මේ බුද්ධ ශාසනයේ ගැඹුරින් අවබෝධය කරා යන ශ්‍රාවකයා පළවෙනිම දේ සද්ධාව නැත්නම් එතනින් ඉස්සරහට ය아가න්න බැරි වෙනවා. ඒ සද්ධාව අවශ්‍යයි. ඒ සද්ධාව සමාවන්න මට දැන් අපේ ශ්‍රද්ධාවෙත් ස්වාමීන් වහන්සේ ප්‍රමාණය දැන් සමහර අවස්ථාවලදී අපිට ගොඩාක් කරදර බාධක එනකොට අපි ශ්‍රද්ධාවත් සැක කරන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම කරදර බාධක එනකොට ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවත් අර ඒ කරදර බාධක තරමට ශ්‍රද්ධාවත් දුර්වල වෙලා අපේ ක්‍රියාකාරකම් වෙනස් වෙනවා. අපි හරිම නිදහසේ අපි ගොඩක් සුවපහසු ලෙස ජීවත් වෙනකොට තමයි අපි උත්සාහ කරන්නේ ඒ ශ්‍රද්ධාවට අනුව වැඩ කටයුතු කරන්න. අපිට මානසික පීඩා කරදර එනකොට අපේ ස්වාමීන් වහන්සේ අපේ ශ්‍රද්ධාවත් දුර්වල කරගන්නවා. එහෙම වෙනවා නේද අපේ ස්වාමීන් වහන්සේ? ඇත්තටම එහෙම වෙන්නේ අපේ සද්ධාව අවබෝධයෙන් යුක්ත සද්ධාාවක් හැටියට නෙමෙයි අපි තිසරණේ පිහිටලා තියෙන්නේ. එහෙමයි. දැන් අපි ගත්තාම බුදුහාමුදුරුවෝ සද්ධාව කොටස් දෙකකට පෙන්නනවා. එකක් තමයි අමූලිකා සද්ධා. ඒ කියන්නේ ඒ අමූලිකා සද්ධාව ධර්මයේ විස්තර කරන්නේ පරිප්ලෝ පසාදස්ස පඤ්ඤා න පරිපූර්ණති කියනවා. ඉල්පෙන සද්ධාව, වෙනස් වෙන සද්ධාව, සැලෙන සද්ධාව, ඒ කෙනාගේ ප්‍රඥාව පිරෙන්නේ නැහැ කියනවා. එතකොට ඒ සද්ධාව කියන්නේ අවබෝධයට උපකාර වෙන, ප්‍රඥාවට යන්න උපකාර වෙන දෙයක් නෙමෙයි. හැබැයි පිනක් රැස් වෙනවා. දැන් අපි ගමු කෙනෙක් බුද්ධ පූජාව තියෙනවා. පිනක් රැස් වෙනවා. අපි ගමු කෙනෙක් කවුරු හරි කියන ඔයා ගිහිලා බෝධි පූජා 7ක් තියන්න, ඔයාට මේ අසනීප තියෙනවා. එතකොට එයා ගිහිලා බෝධි පූජා තියන්නේ ඇත්තටම මේ බුදුහාමුදුරු බුදු වෙච්ච ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත ඒ ගැන දැනුමකට නෙමෙයි. මෙයාගේ මේ ලෙඩේ සනීප කරගන්න. එහෙමයි. දැන් අපි ගමු ගිහිලා බලනකොට කියනවා අම්මට අසනීපයි, එක්ක අම්මා ඉස්පිරිතාලේ,
ඒ වෙලාවෙ ඉක්මනට කොහේ හරි කේන්දරයක් හරි අරගෙන දුවනකොට කවුරු හරි කියනවා අම්මට මෙහෙම හරි අපලයි ඔයා ගිහින් බෝධි පූජා 7ක් තියන්න කියලා. එතකොට දැන් මේ බෝධි පූජා යන්නේ කිරි ආහාර හදාගෙන මේ ඔක්කොම කරන්නේ අර අම්මා බේර ගන්න. එතකොට අපි හිතමු එහෙම දැන් හැබැයි මේ බෝධි පූජා තියෙනකොට එතන ගිහිලා මල් හදනවා, කිරි ආහාර පූජා කරනවා, බුදුන් වදිනවා. ඒ අමෝලිකා සද්ධාවෙන් ඒවා කරනකොට පින් රැස් වෙනවා. ඒක පින. සද්ධාවෙන් බුදු ගුණ කියනකොට පින් රැස් වෙනවා. බුද්ධ පූජාව තියෙනකොට පින් රැස් වෙනවා. හැබැයි අවබෝධයක් නැතුව කරන පින්කම් වල භයානකම තමයි දැන් අපි හිතමු බෝධි පූජා 7ක් තියන්න කීවේ. බෝධි පූජා 5ක් තියාගෙන යනකොට අම්මා මැරෙනවා. මිනිස්සු මැරෙනවනේ. එහෙමයි. දැන් සමහරලාට සද්ධාාවක් නැතුව අර බෝධි පූජා අවබෝධයකින් නැතුව තියාගෙන ගිය කෙනා දැන් වැරදිකාරය බෝධීන් වහන්සේ. කෝ අපිට බැලුවා. ඕන් බෝධි පූජා තියලා අපිට වෙච්ච දේ. කෝ අපි කිරි ආහාරත් පූජා කරා. කෝ බුදුහාමුදුරුවෝ බෝධීන් වහන්සේ අපිට පිහිට වුණා. දැන් ඔහොම බණින අය අපි සමාජය අහලා නැද්ද? එහෙමයි ස්වාමීනි. මේ දන් දෙනවා අනිත් පැත්තට බැන යනවා. සමහරලාට පන්සලට ගිහිලා හාමුදුරන්ට දානි පූජා කරනවා, පන්සලෙන් එළියට ඇවිල්ලා හාමුදුරන්ට බැන ගෙදර යනවා. එතකොට ඒ ස්වභාවයට මිනිස්සුන්ගේ මනසපත් වෙන්නේ ඒ සද්ධා වගේ පෙවුනට සමහරලාට පෙරලි වඳිනවා පේනවා. සාදු කියනවා, පැන්කල අරගෙන බෝධිය වටේ කෙනෙක් ප්‍රදක්ෂිනා කරනවා පේනවා. චෛත්‍යයක් වටේ බුදුන් මේ වඳිනවා පේනවා. හැබැයි ඒ කෙනාගේ ඒ සද්ධාව තුළ අවබෝධයෙන් යුක්ත සද්ධාාවක් පිහිටලා නැත්නම් ඕනෙම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. මේ බුදුන් ඇඳ මේ බැන්නා. මේ සමහරලාට තමන් දීපු දාණයට තමන් කරපු පින්කම් වලටම තමන් ගරහනවා. එතකොට මේ මට්ටමට ෂණිකව ඒ හිත වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ අවබෝධයක් තුල ඒ සද්ධාව පිහිටලා නැති නිසා. ඒක බුදුරජාණන් වහන්සේ එක තැනක උපමාවකට පෙන්නනවා. පෘථජ්ජන කෙනාගේ අමූලිකා සද්ධාව හරියට පරඩැලක් වගේ කියනවා. පරඩැල කියන්නේ අර කෙහෙල් ගස්වල තියෙනවා වේලිච්ච කොළ. ඒවා හුලං හමන දිශාවට එහෙට මෙහෙට පැද්දි තියෙන. පෘථජ්ජනයාගේ සද්ධාවත් ඒ වගේ හැම වෙලේම සෙල වෙනවා. හුලං හමන දිශාවට පැද්දෙනවා කියන. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ආකාරවති සද්ධාව, අවබෝධයෙන් ඇති කරගන්න සද්ධාව පොළොවේ ගැඹුරට හාරලා හිටවපු ගල් කණුවක්, ඉන්ද්‍ර කීලයක් වගේ කියනවා. කොයි විදිහට සතර පැත්තේ මොන විදිහේ හුලං හැමුවත් අර ගල් කණුව හෙලවෙන්නේ නැහැ වගේ එයා ඒ සද්ධාව ස්ථාවරව පිහිටලා තියෙනවා. එතකොට අපිට පේනවා මේ රටේ කරදර ආවත්, වසංගතයක් ආවත්, ආහාර හිඟයක් ආවත්, මොන ප්‍රශ්න ආවත් එයාගේ සද්ධාව වෙනස් වෙන්නේ නැහැ. එයාගේ ගුණධර්ම වෙනස් වෙන්නේ නැහැ. සමහරලාවට අපි ගමු හාමුදුරුවරුන්ගේ වැරදි යම් දේවල් මාධ්‍ය වලින් හරි යම් දේවල් දකිනවා. හැබැයි එයා හිතනවා මං සරණ ගිය බුදුහාමුදුරුවෝ, මම සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ. එයාගේ සද්ධාව වෙනස් වෙන්නේ නැහැ. අනේ පව් මේ අය කිය තව කෙනෙක් ගැන අනුකම්පාවෙන් බලනවා මිසක් ඒක විවේචනය කර ඒ කෙනාගේ වැරදි නිසා තමන්ගේ සද්ධාව නැති කරගන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අවබෝධයෙන් සද්ධාවට එනවා කියන එක ඒක දහම් දැනුමත් එක්ක අර සංසාර බයත් එක්ක ඇති කරගන්න සද්ධාාවක්. අන්නේ සද්ධාව තමයි ධර්මාවබෝධයට උපකාර කරන්නේ. මාර්ගඵල ලබනකොට පළවෙනියටම සෝවාන් මාර්ගයේදී ඇති වෙන්නේ සද්ධානුසාරී අවබෝධයෙන් සද්ධාවත් එක්ක තමයි යා ඉස්සල්ලාම සෝවාන් මාර්ගයට බැසගන්නේ. ඒ නිසා අපි පෙන්වන්නේ දහම් දැනුම ඇති කරගන්න හොඳට ධර්මයේ තුල තමන්ගේ ජීවිතේ පුරුදු කරන්න. එතකොට අමෝලිකා සද්ධාවෙන් පටන් ගත්තත් අවබෝධය කරා ධර්මයේ ඉගෙන ගන්න ඒ අමෝලිකා සද්ධාව ආකාරවති සද්ධාාවක් හැටියට ටික තමා තුළ වැඩෙනවා. ඒක තමයි වැදගත්. එහෙමයි. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ බොහෝමත්ම පිං. අපි කෙටි විරාමයකට යනවා. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට යමු වෙනවා. මතක තබා ගන්න දවස් 2කින් ජීවිතය අහිමි වෙන බව, එහෙම නැත්නම් ආයුෂය තව දවස් 2කින් නිමවන බව දුටුව අවස්ථාවක ඒ ආයුෂය දීර්ඝ කරගන්නට තරම් ඒ පුද්ගලයාට හැකි වෙන්නේ මේ උත්තම දහමේ තිබෙනා වූ ශ්‍රේෂ්ඨත්වය නිසාමයි. එහෙම දහමක ශ්‍රාවකීන් ඔබ. ඒ නිසායි ධර්මයේ තුල මනා හික්මීමකින් සිත දකිමින් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති කරගනිමින් හැසිරෙන්න කියලා ඊටමත් කරුණාවෙන් මතක් කරමින් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට අපි යොමු වෙනවා. තුන් සිත පහදන පන්සිල් මලව උදේ 6:54යි අපි ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල ප්‍රවෘත්ති දැනගන්නට කලින් අද දවසේ වෙන ආරාධනා කළේ සීලසුව අරණ
භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාව තමයි අංක 1. එහෙම තමයි මේ බුද්ධ ශාසනය ඇතුළත ශ්‍රද්ධාවන්තයාට තමයි නිවන දකින්න පුළුවන් වන්නේ. ඉතින් මේ ශ්‍රද්ධාව ගැන අපි තව කතා කරමු. අපේ දරුවන්ට ශ්‍රද්ධාව ඕනේ, අම්මලට තාත්තලට අංක 1ට ඕනේ. ඒ වගේම මේ රට පාලනය කරන අයට ශ්‍රද්ධාව නොතිබුණොත් රටක් විනාශ වෙන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාව ගැන තව දුරටත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොහෝ දේවල්. අපි ඒ පිළිබඳව ඔබ වහන්සේගෙන් අවබෝධ කරගන්නට ඉතාමත් කැමැති අපි සූදානම් මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ ධර්ම මාර්ග යන ශ්‍රාවකයාට වැදගත්ම දේ සද්ධාව. ඒ සද්ධාවේ පිහිටනකොට තමයි එයාගේ ඉතිරි ගුණධර්ම වැඩෙන්න පටන් ගන්න. එතකොට අපි කලින් සඳහන් කරා මේ සද්ධාවට එන්න ප්‍රධානම හේතුවක් තමයි සතර අපාය ගැන ඇතිවෙන දැනුම, සංසාර බය, සසර දුක ගැන ඇතිවෙන යම් වැටහීමක් තියෙනවනේ මේක දුකක් කියලා. අන්න එතනමයි එයාට සද්ධාව ඇති කරගන්න මූලිකම හේතුව. දුක්ඛෝපනිසා සද්ධා කියන දුක ගැන ඇතිවෙන දැනුම තමයි සද්ධාවට හේතුව. ඊළඟ එක තමයි දැන් අපි දන්න ওই ලෞකික සම්මාදිට්ඨිය ගැන අපි අහලා තියෙනවා. ඒකේ විස්තර කරනවා දානේ විපාක ඇත. අපි කරන පින්කම් වල විපාක ඇත. මෙලවක් තියෙනවා, පරලොවක් තියෙනවා. ඒ කියන්නේ අපි සසරේ කරපු කර්මයන්ගේ විපාක මත තමයි මේ ජීවිතය අපිට හැදිලා තියෙන්නේ. මේ ජීවිතේ කරන කර්මයන් මත අපිට ඊළඟ සසර සකස් වෙනවා. එතකොට මේ මෙලව පරලොව පිළිගැනීම ඊළඟට තමන්ගේ මවුට සැලකීමේ විපාක තියෙනවා. පියාට සැලකීමේ විපාක තියෙනවා. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තියෙනවා. ඊළඟ එක තමයි ඕපපාතික සත්වයන් ඉන්නවා. අන්න වැදගත් දෙයක්. සද්ධාව ඇති වෙන්න හේතු වෙන කාරණා මේ. ඕපපාතික සත්වයන් ඉන්නවා. දැන් අපි දන්නවා වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් අපාය, දිව්‍ය ලෝක, ඕවා කොහෙද තියෙන්නේ? ඕවා ඔක්කොම මෙහි තමයි කියන මතයට එන බොහෝ පිරිසක් ඉන්නවනේ. මනුස්ස ලෝකේ දුක් විඳින සමහර මිනිස්සු දැක්කට පස්සේ කෙනෙක් හිතන්න පුළුවන් ඔය තියෙන අපාය, ඔයිට වඩා අපායක් නැහැ කියලා. ඒ වගේ කියනවා අපි අහලා තියෙනවා. සමහරවිට කෙනෙක් බොහෝ සැප සම්පත් විඳින හොඳ ඉහළ යාන වාහන, සුපිරි මාලිගා වගේ ගෙවල් හදාගෙන බොහොම සැපසේ ඉන්නවා. ඇස් දෙකෙන් දකින්නකොට කෙනෙක් හිතනවා අන්න බලාපල්ලා ඔයිට වඩා දිව්‍ය ලෝකයක් නැහැ කියන. ඔය තමයි කියන දිව්‍ය ලෝකය. එතකොට මේ මනුස්ස ලෝකේ කෙනෙකුගේ සැප සම්පත් දිහා දැකලා සහ කෙනෙක් දුක් විඳිනවා දැකලා දිව්‍ය ලෝකේ අපාය ඔක්කොම මෙහි කියලා කෙනෙක් එහෙම දෘෂ්ටියකට එනවා කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. එතනින් එයාට සද්ධාව පිහිටන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. සද්ධාව පිහිටන්න නම් ඕපපාතික උපත, නිරේ ගැන, പ്രേත ලෝක, සතර අපාය, දෙව්ලොව, බ්‍රහ්ම ලෝක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේවල් ගැන තමන්ට සද්ධාවෙන් තමයි අපි මුලින් මේක පිළිගන්නේ. එහෙමයි ස්වාමීන් දැන් අපි ගත්තාම සද්ධාවෙන් පිළිගන්නදී එයා සද්ධාවෙම මැරෙනකන් ඉන්න ක්‍රමයක් නෙමෙයි බුදුහාඳුරු පෙන්වුවේ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපි ගත්තාම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අන්ධ භක්තියක්ද? අපි නොදැක ඇයි අපි මේක පිළිගන්නේ? කවුරුත් අපි මේක දැක්කේ නෑනේ ඇස් දෙකෙන්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ සද්ධාවෙන් මේකට පැමිණෙන කෙනා මැරෙනකම්ම සද්ධාවේ ඉන්නව නෙමෙයි. සද්ධාවෙන් අවබෝධය කරා යනවා. ඒ සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළි අරගෙන බුදුහාමුදුරු පෙන්නවා මෙන්න මේ විදිහට මාර්ගේ වඩාගෙන යන්න. ඒ විදිහට වඩාගෙන යනකොට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් තමන්ටම ප්‍රත්‍යක්ෂයක් හැටියට තමා තුළින් අවබෝධ කරන්න පුළුවන්. දැන් රහතන් වහන්සේලාගේ සද්ධාව ගැන උන්වහන්සේලා සද්ධා ඉන්ද්‍රිය පරිපූර්ණයි. එතනදී උන්වහන්සේලාට ඇති වෙනවා එක තැනක බුදුහාඳුර දේශනා කරන රහතන් වහන්සේලාගේ සද්ධා ඉන්ද්‍රිය පරිපූර්ණ වෙනකොට උන්වහන්සේලාට ඇති වෙන්නේ කලින්මා මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් හැටියට පිළිගත්ත විශ්වාස කරා පමණයි. හැබැයි මම දැන් ඒක මා තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගන්නවා නේද කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැන අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂයක් හැටියට තමයි මේ සද්ධාව ඉන්ද්‍රියක් හැටියට ඊට පස්සේ පිහිටන්නේ. අවබෝධය නිසා ඇතිවන ශ්‍රද්ධාව ස්වාමීන් වහන්සේ. එයාට අවබෝධය වැඩි වෙන්න සද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනවා. එහෙමයි. දැන් සද්ධානුසාරී කෙනාට වඩා ධම්මානුසාරී සෝවාන් වෙනකොට ඒ සද්ධා ඉන්ද්‍රිය බලවත්. සකදාගාමී වෙනකොට ඒ ඉන්ද්‍රිය තවත් බලවත්. අනාගාමී වෙනකොට තවත් බලවත්. රහතන් වහන්සේ තුල තමයි සද්ධා ඉන්ද්‍රිය පරිපූර්ණ වෙන්නේ. මේ පංච ඉන්ද්‍රිය පංච බලධර්ම මේවා ඔක්කොම පරිපූර්ණ වෙන්නේ රහත් වෙනකොට. එතකොට ඒ දක්වාම මේක වැඩිගෙන තමා තුල යනවා. එතකොට මේ ධර්ම මාර්ගයට මුලදී පැමිණෙනකොට විශ්වාසී, අපාය ගැන බය, මෙහෙම සංසාර ගමනක් තියෙනවා. එතකොට මේ ටික ඇති වෙන්නේ
බණ අහලා තුනුරුවන් ගැන අර ඇති කරගන්න අපායේ බය සහ මෙන්න මේ තුල තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඉස්සරලා අපි පැහැදීමකට ඇවිල්ලා මම මේ මාර්ගයේ ගමන් කරනවා කියලා විශ්වාසයෙන් තමයි අපිට යන්න තියෙන්නේ. හැබැයි විශ්වාසයෙන් ගියාට පස්සේ ඒක තමන්ගේම අවබෝධයක් හැටියට ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ විශ්වාසෙ ඉක්මෝලා ගිය දෙයක් ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සද්ධාවෙන් නතර වෙන එකක් නෙමෙයි. සද්ධාවෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරලා අවබෝධය කරා යන වැඩපිළිවෙල. ඒ නිසා සද්ධාව අවශ්‍යයි. දැන් සමහරු කියන සද්ධාව නෙමෙයි ප්‍රඥාව ඕන කියලා. අන්න ඒ නිසා ප්‍රඥාවට යන්න නම් සද්ධාව නැතුව ප්‍රඥාවට ය아가න්න පුළුවන් කමක් නැහැ. ස්වාමීන් වහන්සේ දැන් ඔය හරියටම අවබෝධයක් ලබා ගන්න නම් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රද්ධාව තුළින් ශ්‍රාවකත්වයට පත් වෙන පුද්ගලයා හැසිරෙන ආකාරයත් ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙනව නේද අපේ ස්වාමීන් වහන්සේ? ඔව් ඇත්තටම යාගේ හැසිරීම තමයි සීලය. පවට ලැජ්ජාව බයත් එක්ක සීලය කියන්නේ යා හැම වෙලාවෙම මෛත්‍රී සහගත හැසිරීම. මේ සීලය තියෙන්නේ මෛත්‍රියත් එක්ක, ඉවසීමත් එක්ක. එහෙමයි. එතකොට යා මෛත්‍රියත් එක්කම හිතනවා මගේ කය මුල් කරගෙන කිසිම කෙනෙකුට හිංසාවක් නොවේවා. මගේ වචනයක් නිසා තව කිසිම කෙනෙකුට හිංසාවක් නොවේවා. එයා හිත දමනය කරගෙන භාවනා කරලා හිතෙනුත් හිතනවා මගේ සිතුවිල්ලකින්වත් තව කෙනෙකුට හිංසාවක් නොවේවා. එතකොට ඒ විදිහට මෛත්‍රිය ඉවසීම ඉහළටම පුරුදු කරනකොට තමයි බුදුරජාණන් වහන්සේ කතචූපම සූත්‍ර පෙන්නුවේ මහණෙනි මගේ ශ්‍රාවකයා හරියටම ධර්මයේ තුල හික්මෙනවා නම් මොනම හේතුවක් නිසාවත් බුදුහාමුදුරුවෝ දැන් සමහරලාවට කෙනෙක් ඉන්න පුළුවන් බුදුහාමුදුරන්ට තව කෙනෙක් බණිනවා කියලා එයත් එක්ක කේන්ති ගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එක්ක තව කෙනෙක් ධර්මයේ විකෘති කරා හරි වැරදි මතයක් කීවා කියලා එයත් එක්ක ගැටීගෙන එයත් එක්ක වාද විවාද කරගෙන එයාගෙන් පලි ගන්න යනවා. හැබැයි මතක තියාගන්න කවුරු හරි මුල් කරගෙන මොනම හේතුවක් නිසා හෝ තරහක් වෛරයක් ද්වේෂයක් ගැටීමක් තමන්ගේ හිත තුල ඇති වුණා නම් හිතන්න කියනවා මට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුල පිහිටන්න බැරි වුණා නේද කියලා. ඒකයි බුදුහාමුදුරුවෝ කතචූපම සූත්‍ර පෙන්නන්නේ මහණෙනි කෙනෙක් තමන්ව අල්ලගෙන තමන්ගේ අතපය ගැට ගහලා අර දෙපැත්තට ඇදලා ලීරන කියතකින් අතපය කපනවා. අත් දෙකයි කකුල් දෙකයි කපනවා. එහෙම කපනකොට ඒ කපන අය ගැන වෛරයක් ඇති වෙනවා, තරහක් ඇති වෙනවා. මුම් මාව අල්ලගෙන මගේ අතපය කපනවා නේද කියලා කේන්තියක් ඇති වෙනවා. අන්න එහෙම ද්වේෂ හිතක් ඇති වෙනකොටම හිතන්න කියනවා මා තුල ද්වේෂයක් ඉපදුනා. මගේ අතපය කපන අය ගැන හරි ද්වේෂ සිතක් ඇති වුණා කියන්නේ මම ධර්මයෙන් ඈත් වුණා. ද්වේෂයට ඉඩ දුන්නා කියන්නේ මට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුල පිහිටන්න බැරි වුණා නේද කියලා. අන්න තමන් ඒ වෙලාවේ තමන්ගේ ඇතිවෙච්ච ද්වේෂ හිත ගැන ලැජ්ජාවක් ඇති කරගෙන දැඩි වීරියෙන් මෛත්‍රී හිත පිහිටව ගන්න වීරිය ගන්න කියලා. එතකොට ඉවසීම කියන එක බුදුහාඳුරු පෙන්වන්නේ අන්න ඒ විදිහට. ඒ නිසා සාමාන්‍ය සමාජ මිනිස්සු කියන්නේ මේකේ සීමාවක් තියෙන්න ඕනේ. දැන් අපේ සීමාව පැනලා තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ සීමාව පෙන්වුවේ අර විදිහට. තමන්ගේ අතපය කැපුවත් තමන්ව අල්ලගෙන මේ කියතකින් ඉරන වෙලාවට හරි ඒ අය ගැන ක්‍රියාවෙන් නෙමෙයි හිතකින් ද්වේෂ හිතක් ඇති වුණත් හිතන්න කියනවා මට ධර්මයේ අනුශාසනාව තුල පිහිටන්න බැරි වුණා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ උන්වහන්සේ නිසාවත් ධර්මයේ නිසාවත් වෙනත් හේතුවක් නිසාවත් තමන්ගේ අතපය කපන හේතුවක් නිසාවත් තමන් තුල ද්වේෂයක් වෛරයක් කේන්තියක් ක්ලේශයක් ඇති වෙලා අපි ඒකට ඉඩ දුන්නා කියන්නේ අපි ධර්මයෙන් ඈත් වෙනවා. ඉතින් අන්නේ විදිහට ඉවසීම ධර්මයේ පුරුදු කරන්නයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට ධර්මයේ තුල පෙන්නලා තියෙන්නේ. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ අපි එහෙමනම් කෙටි විරාමයකට යමු. පෞද්ගලික දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ අපි දැක්කා එක්තරා මාතෘකාවක් ප්‍රධාන මාතෘකාවක් බවට පත් කරගෙන විවිධ අය අදහස් දක්වනවා, ඡායාරූප පෙන්눔 කරනවා මුහුණු පොතේ. කොහොම නමුත් මේ සමාජ මාධ්‍ය ඇතුළත බොහෝ දෙනෙක් සිටින නිසා අපි කල්පනා කරා මේ කාරණේ ස්වාමීන් වහන්සේගෙන් සම්මා සම්බුදු දේශනාවට අනුව පැහැදිලි කරගන්න. ඒ සඳහා ඔබ සූදානම් වන්න. අපි සාකච්ඡා කරන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමග ඊළඟ අවස්ථාවේදී බුද්ධ පූජාව පිළිබඳව. තුන්සිත පහදන පන්සිල් මලව ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන සන්නාම 10 අතර එකම රක්ෂණ සන්නාමය ජනශක්ති ලයිව්.
එක දෙක කරනවා. ඔව් අපි එක දෙක කරනවා. ඔබේ ස්ථාවර තැන්පතුව දෙගුණ කරන ආකර්ශනීය පොලියක් පෑන්නේෂියා බැංකුවේ අමතන්න 0114 667 222 පෑන්නේෂියා බැංකුව සැබවින්ම ශ්‍රී ලාංකීයයි. Interactive dashboards, one-touch data add-ons, digital services අතුළු නව පහසුකම් රසක් සමගින් ඔබගේ සබඳතාව වඩාත් පහසුවෙන් හසුරව ගන්න. වැඩි දියුණු කළ SLT Mobitel mobile self-care app එක අදම download කරගන්න. SLT Mobitel එකම එක සබඳියාව. ගිය කන්නේ පාළු වුණා. වන්දිය කවදා හම්බ වෙයිද? ඒක නම් විශ්වාස නැහැ. කිසි දෙයක් විශ්වාස නැති මේ කාලේ මගේ සිරස මට විශ්වාසයි. මගේ සිරස මට විශ්වාසයි. යමෙක් ප්‍රාණඝාතයෙන් වැළකී අවියායුධ ඉවත දමා දයානුකම්පාවෙන් වසත් නම් මිනිසුන් අතර උපදින විට දීර්ඝායුෂ ලැබීමට හේතු වෙයි. පන්සිල් මළුව සුබෝදෑසන තෙරුවන් සරණයි. අද සිරස FM පන්සිල් මළුවට වැඩම අවතාලේ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ මා විරාමයට යන්නට කලින් සිහිපත් කළාසේ. මේ දිනවල අපි දකිනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට තබන බුද්ධ පූජාව සම්බන්ධයෙන් යම් අය කළ මත ප්‍රකාශයක් නිසා බොහෝ දෙනෙක් මේ බුද්ධ පූජාව සම්බන්ධව කරුණු කාරණා ඉදිරිපත් කරමින් සිටිනවා. මට අවශ්‍ය නැහැ ඒ පුද්ගලයා මේ බුද්ධ පූජාව සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තැබුවා වූ බුද්ධ පූජාව පිළිබඳව කරන ලද විවේචනය කිරීම පිළිබඳව නෙවෙයි කතා කරන්නට සූදානම් වන්නේ. ඔබ සියලු දෙනා ඒ දැක්ක දේ ඔළුවට වැටුණු දේවල් සියල්ල පැත්තකින් තියලා දැන් සූදානම් වන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේට තබන්නා වූ බුද්ධ පූජාව පිළිබඳව පැහැදිලි කරගන්න. අපි බෞද්ධයින් හැටියට හෝ මේ ලෝකයේ අපි ජීවත් වන පුද්ගලයන් හැටියට සම්මා සම්බුදුවරයෙක් වෙනුවෙන් තබන්නා වූ බුද්ධ පූජාව ගැන ඔබ වෙනත් රටක වෙනත් ආගමිකයෙක් වන්නටත් පුළුවන්. නමුත් එක්වරම ඔබේ පෙර කුසලයේ ඉස්මතු වෙලා ඔබ නොදැනුවත්වම තබපු ඒ බුද්ධ පූජාව ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය දක්වා රැගෙන යන අවස්ථාවක් වන්නට පුළුවන්. එහෙම අවස්ථාවක් උදා වන්නටත් පුළුවන්. ස්වාමීන් වහන්සේ ඇත්තටම අපිට සමාජයේ කෙනාට එකේ කාර්යකතන එකේ අදහස් දක්වන්න පුළුවන්. ඒකේ අයගේ නිදහස. හැබැයි අපිට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කරේ? අපිට වැදගත් වෙන්නේ ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේ අපි මමත් දැක්ක ඔය සමහර දේවල් බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරාද? අන්න එහෙම අහනවනේ. එතකොට බුදුහාමුදුරුවෝම දේශනා කරපු දේ තමයි තිත්තන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමේ ඵලං චේතෝ පනීදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින් කියන. ඒකේ තේරුම තමයි තිත්තන්තේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට දානි පූජා කරනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේට ගිලන්පස පූජා කරනවා. උන්වහන්සේ උදෙසා යම් කිසි දෙයක් පූජා කරනවා. නිබ්බුතේ චාපි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේව ගැන සංඥාවකින් අපිට බුදුහාමුදුරුවෝ ගැන සංඥාවක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ත්‍රිවිධ චෛත්‍ය. ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යයක් වෙන්න පුළුවන්. පාරිභෝගික බුදුහාමුදුරුවෝ පරිහරණය කරපු දෙයක් බෝධීන් වහන්සේ නමක් හෝ යම් කිසි පාරිභෝගික වස්තුවක් තැන්පත් කරපු චෛත්‍යයක් වෙන්න පුළුවන්. උද්දේශික කියන්නේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් බුදු පිළිමයක් හරි සිරිපා සටහනක් හරි බුදුරජාණන් වහන්සේව ජීවමාන සංඥාවකින් අපිට බුදුහාමුදුරන්ගේ හිතේ මවා ගන්න පුළුවන් යම් කිසි දෙයක්. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නිබ්බුතේ චාපි. එතකොට අපි යම් කිසි බුද්ධ පූජාවක් තියෙනවා චෛත්‍යයකට, බෝධියකට, බුදු පිළිමයකට හරි ගිලන්පස පූජා කරනවා, දානි පූජා කරනවා. හැබැයි මේ පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියන හිතෙන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. සමේ චිත්තේ සමේ ඵලං. සමේ චිත්තේ යාගේ හිත ජීවමාන බුදුහාමුදුරන්ට පූජා කරපු කෙනෙක් හා සමාන හිතක් නම් සමේ ඵලං. ඒ හා සමාන විපාක ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නැද්දි කෙනෙක් බුදුහාමුදුරුවන්ටම දානයක් පූජා කරනවද? උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අද උන්වහන්සේට පූජා කරනවා කියන චේතනාවෙන් අපි බුද්ධ පූජාව පූජා කරනවා. චෛත්‍යයකට වෙන්න පුළුවන්, බෝධීන් වහන්සේට වෙන්න පුළුවන්, ගෙදර තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේට වෙන්න පුළුවන්. අපේ චේතනාව තියෙන්නේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පූජා කරනවා. ඒ චේතනාව බුදුහාමුදුරුවෝ ජීවමාන ඉන්න වැඩ හිටිය කෙනෙකුගේ
හිතේ තිබ්බ චේතනාව හා සමාන නම් සමේ ඵලං ඒ හා සමාන විපාක අදටත් ලැබෙනවා කියලා. ශ්‍රාවකයෙකුට පුළුවන් නේද? දැන් මෙහෙම හිතන්න, මගේ නිවසට මේ අවස්ථාවේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සිටින්නේ. උන්වහන්සේ උදෙසා මම දැන් මේ දාණය අරගෙන යනවා. එතකොට ඔහුගේ යන ගමන් විලාසය, ඔහු ගිහිල්ලා සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන පාත්‍රයට දාණය බෙදීම, මෙන්න මේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ සමග ජීවත් වෙමින් මේ දාණය සිද්ධ කරන්න පුළුවන් නේද අපේ ස්වාමීන් වහන්සේ? ඔව්, ඇත්තටම ගත්තාම දාණය දෙන්න හිතන වෙලාවේ ඉඳන් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දානයක් දෙනකොට පළවෙනියටම දානි ගැන පහළ වෙන චේතනාව. පුබ්බේව දානා සුමනෝ. මම බුදුහාමුදුරන්ට බුද්ධ පූජාවක් තියන්න ඕනේ කියලා හරි පහළ වෙන පළවෙනිම චේතනාව. එතන ඉඳන් තමයි පින රැස් වෙන්නේ. එහෙමයි ස්වාමීන්. ඒ චේතනාවේ ඉඳන් හිතෙන් හිතනවා. ඊළඟට ඒකට සූදානම් වෙනවා. අපි ගමු දැන් ලොකු දානයක් නැතුව අපි ගෙදර බුද්ධ පූජාව තියෙන එක ගැන හිතමු. එතකොට එයා එතන සුද්ධ පවිත්‍ර කරනවා. එතන සූදානම් කරනවා. දානි හදනවා. ඉස්සල්ලාම ඒක බොහොම ගෞරවයෙන් දානි වාජන වලට බෙදනවා. ඊළඟට මල් ටිකක් හරි කඩලා බුදුහාඳුරන්ට පූජා කරනවා. සුවඳ දුම් තල්වනවා. පහන් පත්තු කරනවා. එතකොට මේ හැම දෙයක් තුලම දැන් අපි පහන් පත්තු කරන්න මේ අන්ධකාරය නැති කරන්න ගෙවල් වල ලයිට් එකක් දාන එක හරිය පහනක් පත්තු කරන එක වෙනම දෙයක්. බුදුරජාණන් වහන්සේට අපි පහනක් දල්වනකොට එතන චේතනාව උන්වහන්සේගේ ප්‍රඥා ලෝකයට ආලෝක පූජාවකින් අපි පූජාවක් පවත්වනවා. උන්වහන්සේගේ ප්‍රඥාවට අනුග්‍රහයක් හැටියට අපි මල් පූජා කරනකොට උන්වහන්සේ මේ ලෝකේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකෙ මේ තුන් ලෝකයේම සීලෙන් අග්‍රයි, රහසින්වත් පවු නොකරපු කෙනෙක්. උන්වහන්සේගේ සීලයට අනුග්‍රහයක් හැටියට අපි මල් පූජා කරනවා. හැබැයි මේ මල් පූජා කරලා අපි ඒ තුලම හිතනවා මේ මල මෙහිම ලස්සනට අපි පූජා කරාට මේ මලක් පර වෙලා යනවා. මේ මල කුණු වෙලා පර වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ අන්නේ මලක් පර වෙනවා වගේ මගේ කය දිහා බලන්න කියලා. පුප්පම් මිලායාති යථායි ධම්මේ. කායෝ තථායාති විනාශ භාවම්. මේ කයත් විනාශ වෙලා යනවා. එතකොට ඒ විදිහට මට මගේ කය ගැනත් යථා ස්වභාවය අවබෝධ වේවා. ඊළඟට අපි උන්වහන්සේගේ ඒ ගුණධර්ම සිහි කරමින් මේ ධර්මයේ ගැන, ඒ ධර්ම කරුණු ගැන සිහි කරමින් අපි බුදු ගුණ සිහි කරලා බුද්ධ පූජාව තියනකොට බුදු ගුණ එකින් එක සිහි කරගෙන තමයි බුදුහාමුදුරන්ට පූජා කරනවා කියන චේතනාවේ එයා බුද්ධ පූජාව තියන්නේ. ඒ නිසා ඒ විතරක් නෙමෙයි එයා පූජාව තියලා ඊළඟට ඒක සිහි කරන වාරයක් පාසා දතං චිත්තං පසාදේති කියන දන් දුන්නට පස්සේ දත්ව අත්තමනෝ හොති දන් දුන්නට පස්සේ ඒක හිතන්න ඒකයි ඉස්සර මිනිස්සු මරණ මංචකේ දක්වාම පුංචි පිනක් කරත් ඔක පොතක ලියලා තිබ්බා. පින් පොතක ලියලා නිතර සිහි කරා. පින හිතන්න පින බලවත් වෙනවා. මරණ මංචකේ සිහි වෙනවා මම මේ විදිහේ බුද්ධ වන්දනාවක් කරා, මම මේ විදිහේ දානයක් පූජා කරා. සමහරලාට යාට සිහි වෙනවා මම රුවන්වැලි සෑයට ගිහිල්ලා ශ්‍රී මහ බෝධියට කියලා මම කිරි ආහාර පූජාවක් කරා. අනේ සාදු කියලා ඒක සිහි වෙනවා. ඒ සිහි වෙනකොටම මේ සද්ධාවේ තියෙන බලවත්කම ධර්මයේ පෙන්නනවා. මහණෙනි බුදු ගුණ සිහි වෙනකොට දහසක් අකුසල් යටපත් වෙනවා කියනවා. ඒක තමයි පෘථග්ජන කෙනාට තියෙන වැදගත්ම දේ. මේ දහසක් අකුසල් යටපත් වෙනවා සද්ධාව බුදු ගුණ සිහි කරනකොට. අන්න ඒ තුල මරණාසන්න මොහොතේ බුදු ගුණ සිහි කරගත්තොත් ඒ කෙනා ඒකාන්තේ සුගති සත්තා ගච්ඡanti සුගති. ඒ සත්වයෝ බුද්ධ පූජා තියලා පුදුන් ඇඳලා ඒ රැස් කරගන්න පින සිහි කරලා සත්‍යය මරණින් මත්තේ සුගති යනවා. ඒ පින් කරගන්න කෙනා එහෙම යනවා. බුදුහාමුදුරන්ගේ කාලෙත් ඒ පිනට ගරහා කරලා ඒ පිනට නිඳා කරලා බොහෝ අපාය දැන් අපි പ്രേතවත්වයේ දිහා බැලුවොත් බොහෝ ඒ പ്രേතවත්වයේ සඳහන් වෙන්නේ പ്രേත ලෝකවල දුක් විඳින සා පිපාසාවෙන් ආහාර නැතුව. සමහර പ്രേතයෝ ඉන්නවා සා පිපාසාවෙන් දුක් විඳිනවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ සමහර ඉරිදි බල සම්පන්න රහතන් වහන්සේලාට මුණ ගැහිලා අහනවා പ്രേතය නුඹ මේ තරම් දුක් විඳින්නේ සා පිපාසාවෙන් මොන වගේ අකුසලයක් කරලාද? ඒ අයගේ ජීවිත කතා ටික බුද්ධ දේශනාවල කියවලා බැලුවොත් බොහෝ දෙනෙක් පිනට ගරහලා දන් දෙනවට බැනලා අනුන්ගේ දානේ කඩාකප්පල් කරලා එක්ක බුද්ධ වන්දනාදී පින්කම් වලට ගරහලා මේ වගේ පින්කම් වලට ගරහලා අනුන්ගේ පින්කම් කඩාකප්පල් කරලා ඒවැ විපාක හැටියට තමයි මේ අපායවල වල වැටිලා බොහෝ පිරිසක් දුක් විඳින්නේ. අපේ ස්වාමීන් වහන්සේ මට සමාවන්න දැන් විශේෂයෙන් සම්මා සම්බුදුවරයන්න් වහන්සේගේ දානයට උන්වහන්සේ වෙනුවෙන් තබන්නා වූ බුද්ධ පූජාවට අනවශ්‍ය විදිහට යම් දේවල් ප්‍රකාශ කරලා ඒ සම්බන්ධ ද්වේෂ සහගත වදන් ගොනු කරපු
එහෙම ආයත වෙච්ච විපාකත් මේ പ്രേත ලෝකවල අපිට එක්තරා සිද්ධියක් අරගෙන අපිට කියන්න පුළුවන්ද සමිනස පැහැදිලි කරන්න පුළුවන්ද මේ වෙලාවේ? ඔව් අපිට ඒ වගේ දේශනා සඳහන් වෙනවා. ඊළඟට මම මේ දානයක දැන් සමහර අපි හිතනවට වඩා මේ ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව වැදගත්. අපි දන් දෙනකොට දැන් ඔය ප්‍රායෝගිකව මම දකින දේ තමයි දැන් බොහෝ පිරිසක් Facebook කියන දේ සමාජ මාධ්‍ය නොඑක් සමාජ මාධ්‍ය එක එක රටවල සමහර Instagram වෙන්න පුළුවන් Facebook වෙන්න පුළුවන් නොඑක් දේවල් අද සමාජයේ බොහෝ දෙනෙක් තුල තියෙනවා. හැබැයි ඔබේ ජීවිතේ ප්‍රායෝගික සමහර අන්තර්ජාලයට මුදා නොහල යුතු දේවල් තියෙනවා. දැන් අපි ගත්තාම සමාජයේ ඉස්සර මිනිස්සු නිකන් කතාවට කිව්වා කන බොනකොට තව කෙනෙකුට පේන්න කන්න එපා කියලා. ඒ කියන්නේ තව කෙනෙකුට එක්කෝ සමහර බලාගෙන ඉන්නකොට ඒ මිනිස්සුන්ට දුක හිතෙනවා. එක්කෝ දෙන්න බැයි නම් ඒ තමන් කනකොට පේන්න කන්න එපා කියලා. එතකොට අපි දකින්න වර්තමානයේ ඔබට යම් කිසි අතේ සල්ලි තියෙනවා හරි ගමනක් ගිහිලා විනෝද ගමනක් ගිහිලා හරි හොඳ කෑම කඩේකට ගිහිලා වෙන්න පුළුවන්. ඔබ කෑම ටික බෙදාගෙන කෑම එකත් එක්ක ෆොටෝ එකක් ගහලා මෙන්න අපි කන හැටි කියලා ඒක අන්තර්ජාලයට දාපු ගමන් සමහරවිට බොහෝ පිරිසකට මේ කෑම එක දැක්කට පස්සේ තරහක් ඉරිසියාවක් පෙරේතකමක් එක්ක අර කටට කෙලවුනනවා. මේ මිනිස්සු කනවා අපිට කන්න නෑනේ කියලා කේන්තියක් උපදිනවා. එතකොට ඒ කේන්තිය එක එක විදිහට සමහර වෙලාවට පිට වෙනවා. ඒ වගේ තමයි බුද්ධ පූජාවත්. බුද්ධ පූජාව සමහරලාවට අපි සද්ධාවන්ත කෙනා හරියට ගෞරවයෙන් ඒ බොහොම ගෞරවයෙන් බුදුහාඳුරන්ට බුද්ධ පූජාව සකස් කරලා ඒ කෙනා ඒක සමහරලාට පින්තූර අරගෙන අන්තර්ජාලයට මුදා හරිනකොට පිනට කැමති කෙනා සද්ධාවන්ත කෙනා බුද්ධ පූජාව ගැන සතුටු වෙනවා. ඒක අනුමෝදන් වෙනවා. අනේ සාදු කොච්චර දෙයක්ද මාත් ඒ පින අනුමෝදන් වෙනවා සාදු සාදු කියලා ඒ පින් අනුමෝදන් වෙන කොටසක් ඉන්නවා. ඒ වගේමයි ඒ බුද්ධ පූජාව දැක්කමත් කේන්ති යන කොටසක් ඉන්නවා. මොකද මේ සංසාර පුරුදු එක්කාවේ මේ හැමෝම මේ නිවන කරා යන සුගතිගාමී වෙන අය නෙමෙයිනේ. මේ අතර අපායවල වලින් ආපු අය ඉන්නවා. කල්ප ගණන් പ്രേත ලෝකවල ඉඳන් ආපු අය ඉන්නවා. සතර අපායි දුගතිය වැරලා නොඑක් මිත්‍යා දෘෂ්ටි සමහර බුද්ධ පූජාවට ගරහලා බුදුහාඳුරන්ගේ කාලේ බුදුරජාණන් වහන්සේට දානෙට ආරාධනා කරලා අසූචි භාජන වලට බෙදලා මෙන්න කාපන් කියපු මිනිස්සු ඒ කාලෙත් හිටියනේ. භික්ෂුන් වහන්සේලාගේ පාත්‍ර වලට දැන් අපිට පේනවා අර බාහ්‍ය අපිට බුද්ධ දේශනාවල අහලා ඇති අර අවුරුදු 55ක් තනි කකුලෙන් හිටගෙන අසූචි කෑවා කියනවා. එතකොට ඒ පුද්ගලයා අවුරුදු 55ක් තනි කකුලෙන් හිටගෙන කන්දක් උඩට වෙලා වියලි අසූචි තමයි කියන කන්නේ. වෙන කිසිම දෙයක් කන්න හිත නැවෙන්නේ නැහැ. ජම්බුකා ජීවකයාගේ නම. එයා පෙර ශාසනයේ පසීබුදු කෙනෙකුගේ පාත්‍රයකට අසූචි බෙදලා. එතකොට කෙනෙක් පිණ්ඩපාත යනකොට ඒ පාත්‍රයට අසූචි බෙදලා ගරහා කරපු අකුසල විපාකේ අපායේ වැටිලා කල්ප ගණන් දුක් විඳලා මනුස්ස ලෝකෙට එනවා. අපායේ කර්මي ගෙවලා එන්නේ. ඒ දරුවා පුංචි කාලේ අම්මා කිරි දෙනකොට කිරි බොන්නේ අර කිරි ටික මිරිකලා කටට දුන්නත් කටෙන් හලනවා. ඒ කිරි බොන්නේ නැතුව පස්සට අත දාලා සූරල අරගෙන තමන්ගේම අසූචි ටික කටේ ගා ගන්නවා. මේ ළමයා අසූචිමයි කන්නේ. දෙමව්පිය හිතුවා මේ ටිකක් ලොකු වෙනකොට ඔක ඇරිලා ඇයි පොඩි කාලේ නොදන්නකමට. නමුත් දරුවෝ දන ගන්න වයසේ ඇවිදින වයසේ අසූචි එක්ක සතෙක් හරි බල්ලෙක් බලලෙක් හරි අසූචි කරලා තියෙනවනම් ගිහිලා වාඩි වෙලා රස කර කනවා. අවසානයේ මේ දරුවා ඇඳුමක් අඳින්නෙත් නැහැ. අර සිවුරට භික්ෂුන් වහන්සේලාට ගරහපු අකුසලේ. ඒ වෙලාවේ මේ අය කල්පනා කරා මේ gedara තියාගන්නත් ලැජ්ජයි මිනිස්සුත් ගරහ කරනවා. නිගන්ට ආරාමයකට ගිහිලා බාර දුන්න මේ ළමයාව. නිගන්ටියුත් ඇඳුම් නැතුව ඉන්න පිරිසක් එතනට ගිහිල්ලා බාර දුන්නා. මෙන්න ඔයාලගේ ජාතිය කෙනෙක් පුංචි කාලේ ඉඳන් මේ ළමයා ඇඳුමක් අඳින්නේ. අපි මේ ඔබතුමන්ලට බාර කරනවා මේ ළමයා හදාගන්න කියලා. හොඳයි කියලා බාරගත්තා. හැබැයි නිගන්ටිය හොඳට කනවා බොනවා. මේ ළමයා අසූචි කන්නේ නිගන්ඨාරාමෙන් ගහලා පැන්නුවා. දැන් මේ ළමයා ඇඳුමකුත් නැතුව පොඩි ළමයා පාරවල් දිගේ යනවා. පාරවල් අයිනේ වාඩි වෙලා අසූචි කනවා. මිනිස්සු ගහලා පන්නනවා. ඔහොම ගිහිල්ලා ගුටි කාලා අන්තිමට කන්දක් උඩට නැගලා ෘතයක් සමාදන් වුණා කියනවා. තනි කකුලෙන් හිටගෙන මේ කර්මයක් ගෙවන හැටි. තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඒ කකුල රිදෙනකොට අනිත් කකුලට මාරු වෙනවා. දවල් තිස්සේ මෙහෙම ඉන්නවා. රැට ඇවිදගෙන ගිහිල්ලා වියලි අසූචි කනවා කියනවා. කැලේ පැත්තේ පාරවල් වල හැමතැනම ඇවිදලා අසූචි කනවා. එතකොට අවුරුදු 55ක් මේ විදිහේ කර්ම ජීවිතයක් ගෙවුවා කියනවා. අර පාත්‍රයකට අසූචි බෙදලා
භික්ෂුන් වහන්සේලාට ගරහා කළ රැස් කරගත් අකුසල විපාකේ. ඒ අවුරුදු 55ක් කර්මෙ ගෙවලා ඉවර වෙනකොට තමයි බුදුරජාණන් වහන්සේගේ පවා බුදු ඇසට යොමු වුණේ ජම්බුකට දැන් නිවන් දකින්න පෙන තියෙනවා. පෙර සසරි පින් කරා. හැබැයි අර කරපු අකුසලයට පින වැහුණා. එතකොට මේ වගේ අපිට බුද්ධ ශාසනය බොහෝ මුණ ගැහෙනවා. මේ විදිහේ සමහර പ്രേත ආත්මවල ඔය പ്രേතවත්වයේ සඳහන් වෙනවා. සමහර പ്രേතයෝ ඒ යමක් ගන්න හදනකොට ඒ කන්න ගන්න ඒක සම්පූර්ණ එක පිලුණු වෙලා අසුචි බවට පත් වෙලා දුර්ගන්ධයක් එනවා කියන කන්න ගන්නකොට. එතකොට මොගලන් මහරහතන් වහන්සේ අහනවා പ്രേතය නුඹ ආහාර හොයාගෙන ගියාට නුඹට කුසගිනි නිවා ගන්න නුඹ හොයාගෙන යන මේ හැම ආහාරයක්ම නුඹ ආහාර කරගන්න හදනකොට අසුචි බවට පත් වෙනවා. ඒක පිළිකුල් වෙනවා. ඊටාම දුර්ගන්ධයක් හමනවා. මොන වගේ අකුසලයක් කරලාද මෙහෙම වෙන්නේ කියලා. එතකොට කියන මම පෙර මනුස්ස ලෝකෙ හිටියේ මගේ බිරිඳ දරුවෝ මේ විදිහට දානි හදාගෙන භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න යනකොට මම මේ දානෙට ගැරහුවා කියනවා. නින්දා කරා කියනවා. බැන වැදුනා කියනවා. අන්නේක විපාකෙන් දානයකට ගරහා කරලා නින්දා කරපු විපාකෙන් මම මේ പ്രേත ලෝකෙ ඉපදුනේ. අද මං ආහාරයක් හොයාගෙන සාපිපාසාවෙන් දුක් විඳිනවා. ඒ ආහාර හොයාගෙන ගියාම ඒවා කන්න හදනකොට ඒ ආහාර වලට ලං වෙනකොට ඒවා අසුචි බවට පත් වෙනවා කියනවා. එතකොට අපිට පේන මේ වගේ සසරේ දුක් විඳින කර්ම විපාක ගෙවන මොන තරම්නම් දුගතිවල ඉපදිච්ච පිරිස ඉන්නවද? ඉතින් මේක තමයි සංසාරේ ස්වභාවය. නානත්ත් කාය නානත්ත් සංඤේ මේ ලෝකේ පුද්ගලයෝ ශරීර වලිනුත් වෙනස්, අදහස් ආකල්ප වලිනුත් වෙනස්. ඒ නිසා මේ ලෝකේ හැමෝගෙම හිතේ සද්ධාව ඇති කරවන්න බෑ. බුදුහාමුදුරන්ටත් බැරි වුණා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ ලෝකේ පින් කරගන්න කෙනා පින් කරගන්න. කෙනෙක් බුදුන් වඳිනවා දැකලා කෙනෙක් අනේ සාදු කියලා සතුටු වෙනවා. සමහරලාට චෛත්‍යයක් වඳිනවා දැකලා අනේ සාදු කියලා සතුටු වෙනවා. තව කෙනෙක් ඒකට බනින අය ඉන්නවා. ගරහ කරන අය ඉන්නවා. නින්දා කරන අය ඉන්නවා. දානි දෙනවට බනිනවා. බණ භාවනා කරනවට බනින අය ඉන්නවනේ. අපි ලෝකේ සීල් රකින්නවට බනින අය ඉන්නවනේ. මේ හොඳට කාලා බීලා විනෝද වෙලා මේ ලෝකෙ මේ සතුටින් ඉන්න නැතුව මේ සීල් රෙදි පොරෝගෙන කියලා සීල් රකින්න අයට බනිනවා. බණ භාවනා කරන අයට නින්දා කරනවා. ඒක ලෝකේ ස්වභාවය. ඒ සියල්ලත් එක්ක ධර්මයේ කරා යන කෙනා අනිත් අය ගැන අනුකම්පාවෙන් තමන් කරන පින්දහම් තමන් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් තියනකොට වැදගත්ම දේ තමයි ජීවමාන සංඥාවේ බුදුහාමුදුරන්ට පූජා කරනවා කියන චේතනාවෙන් පූජා කිරීම. අන්නේ තුල විශාල පිනක් රැස් කරගන්න පුළුවන්. ගලිගමේ ඥානදීප ගෞරවනීය ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තවත් කාරණයක් අපිට මතක් කරා මේ බුද්ධ පූජාව සම්බන්ධයෙන් අපි ලොකු පැහැදිලි කිරීමක් කරන අතරේ මේ දානය සම්බන්ධ විශේෂ දෙයක් අපේ ශ්‍රාවකයන්ට අපේ සිරස FM පන්සිල් මළුව අපත් සමග සිටින බොහෝ දෙනාට මතක් කරන්න දෙයක් ඔබ වහන්සේ අපිට සිහිපත් කළා. අපි ස්වාමීන් වහන්සේ අපේ කාරණයක් සිහිපත් කරමු මේ අවස්ථාවේ. ඇත්තටම අපි දකින වර්තමානයේ ගොඩාක් අය මිනිස්සුන්ට උදව් කරනවා, පිහිට වෙනවා. ඊළඟට භික්ෂුන් වහන්සේලා පවා අපි වර්තමානයේ දකිනවා පන්සල්වල, ආරණ්‍ය සේනාසනවල. අපි දැක්ක පහුගිය කාලේ ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ ගිහිලා සමහරලාට පෝලිං වල හිටපු අයට පිණ්ඩපාතේ දානි බෙදනවා. එතකොට මේ වගේ අපි බොහෝ දේවල් දකිනවා. හැබැයි සද්ධාාවක් නැති සමහරලාට මේ සමාජයේ සද්ධාාවක් නැති මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා මේ ධර්මයේ තුල ධර්ම මාර්ගේ වඩන භික්ෂුන් වහන්සේලා හරි පරිස්සම් වෙන්න ඕන. ඒකට හේතුව සමහරලාවට අපි කෙනෙකුට අනේ පව් කියලා කුසගින්න නිවා ගන්න දෙයක් දෙනවා. හැබැයි ඒ දෙන දේ තුල අපි ගමු යාගේ කුසගින්න ඒ වෙලාවට සමහරලාවට එක දවසකට එක මොහොතකට ඒක නිවිලා යනවා තමයි. ඒක ලොකු පිනක්. හැබැයි ඒ තුල යම්කිසි කෙනෙක් ගරහා කරලා නිඳා කළ සමහරලාට අර හාඳුරන්ටත් බැනලා දානෙටත් බැනලා තව කෙනෙක් රැස් කරගන්න අකුසලේ කල්ප ගානක් ඒ පුද්ගලයා සංසාරේ අරගෙන යන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහෝ වෙලාවට මේ බුද්ධ දේශනාවල පේනවා මිනිස්සු ගැන මහා කරුණාව කියන එක. දැන් උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ, චාරිකාවේ වඩින්නේ භික්ෂුන් වහන්සේලා. මිනිස්සු ගැන කරුණාවෙන් උන්වහන්සේලාව දැකීමෙන් පවා, දර්ශනයෙන් පවා මිනිස්සු පින් කරගන්නවා. මිනිස්සු වන්දනා කරත් ඒ මිනිස්සුන්ට අනේ පිනක් රැස් වෙනවා. දානි හැන්දක් බෙදන සමහරලාට ගෙවල් වල දෙන්න දෙයක් නැහැ. අපිට පේනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගොඩාක් දුප්පත් පවුල් දිලිදු තැන්වලට පිණ්ඩපාත වැඩියා. ඒ අය කියනවා අනේ ස්වාමීනි දෙන්න දෙයක් නැහැ, මේ කකා ඉඳලා ඉඳුල් වෙච්ච ටිකක් තියෙන්නේ. උන්වහන්සේ පිළිගත්තා. එතකොට මුල්ම හැන්ද බෙදුව විතරක් නෙමෙයි.
අග ටිකද මැද හරියද මුලින්ද ලැබෙන දේ පිළිගන්න. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ සමහරවිට කියන ස්වාමීනි දංකුඩ ටිකක් මේ කෑම කාලා ගෙදර ඉතුරු වෙච්ච ටිකක් තියෙන්නේ. අපිට දෙන්න දෙයක් නැහැ. උන්වහන්සේ ඒක පිළිගත්තා. ඒ අය ගැන කරුණාවෙන්. එහෙම නැතුව ඒ අයට අර තිබ්බ දේත් ගිහිලා උදුරගෙන ආව නෙවෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපිට ධර්මයේ සඳහන් වෙනවා එක තැනක් තියෙනවා. සිටුවරේ බොහොම ප්‍රණීත විදිහට දානයක් පූජා කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට. එදා කැවිලි වගේක් ඉතුරු වෙලා කැවුම් පෙට්ටියක් තියෙනවා ඉතුරු වෙලා. එතකොට මේ ජේතවනාරාම ඉදිරියේ සාමාන්‍ය අසරණ මිනිස්සු බොහෝ පිරිසක් ඇවිල්ලා ගේට්ටුව ළඟ එළියේ ඉන්නවා. Tamanට මොනවා හරි ඉතුරු වෙන දෙයක් කන්න දෙයි කියලා. ආනන්ද හාමුදුරුවෝ මේ පිරිස දැකලා බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා වන්දනා කරලා අවසීල්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බොහෝ පිරිසක් මේ එළියේ ඉන්නවා. ආහාර වේලක් හොයාගෙන ආපු අසරණ දුගී පිරිසක් ඉන්නවා. කැවුම් වගේක් ඉතුරු වෙලා තියෙනවා. මේ කැවුම් පෙට්ටියක් ඒ අයට මේක බෙදන්නද කියලා. හොඳයි ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා ආනන්ද හාමුදුරන්ට. ඉතින් ආනන්ද හාමුදුරුවෝ හරි සතුටෙන් අර කැවුම් පෙට්ටිය අරගෙන ගිහිල්ලා අර අසරණ පිරිසට මේ බෙදනකොට ඔතන ඉන්නවා එක අනුන්ගෙන් යැපෙන අපි ගමු කාන්තාවක් පැනලා කැවුම් ගෙඩි දෙකක් උදුරලා ගත්තා. එහෙමයි. අර සාමාන්‍යයෙන් අපි දකින්නනේ මේ දෙනකොට උදුරලා අර පොර කාලා ගන්න ස්වභාවය. එතකොට ඒ ස්වභාවයේ සමහරලාවට අර තමන්ගේ ඉවසීමක් නැතිකම සංවරයක් නැතිකමත් එක්ක අතනින් පිරිසක් එක එක බෙදාගෙන යනකොට පිරිසට පොර කාලා ඉවරලා ආනන්ද හාමුදුරන්ගේ උදුරලා දෙකක් ගත්ත එක ගෑනු කෙනෙක්. ඒ ගත්ත ගමන් අනිත් පිරිස රවල බැලුවා බලලා ඉවර වෙලා අර කාන්තාව දිහා බැලුවා හිතෙක් වැරදි සිතුවිලි හිතට ගත්තා. ඉතින් අනේ ආනන්ද හාමුදුරුවෝ අර කැවුම් ටික බෙදලා ආපහු ඇවිල්ලා උන්වහන්සේ අර පෙට්ටිය දානශාලාවේ තියෙනකොට දැක්ක තව කැවුම් පෙට්ටියක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වෙලේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ එළිය වැඩ ඉන්නවා දැකලා ගිහින් වන්දනා කළා කියලා ස්වාමීනි අර කැවුම් පෙට්ටිය බෙදුවා තවත් කැවුම් වගේක් තියෙනවා කැවිලි වගේක් ඉතුරු වෙලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ ටිකත් බෙදන්නද? හොඳයි ආනන්ද කිව්වා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා දෙවනි වතාවේ ආයෙ අර කැවිලි ටික අරගෙන ගිහිල්ලා අර පිරිස අතරට ගිහිල්ලා බෙදනකොට මේ පිරිස පොර කාලා වට කරගෙන අර කාන්තාවම කැවුම් ගෙඩි දෙකක් උදුරලා ගත්ත ආනන්ද හාමුදුරුවන්ගේ. දෙවනි වතාවටත් ගන්නකොට අර අනිත් පිරිස ඒ වෙලාවෙම පදයක් හදලා ආනන්ද හාමුදුරුවන්ට නිඳා කරා. සාමාන්‍ය පහත් වචනයකින්. ඒ කියන්නේ සාමාන්‍ය වචනේ කිව්වොත් මේ ආනන්ද හාමුදුරුවෝ මේ කවුද මේ ඔබට කැවුම් ගෙඩි දෙක දෙන්නේ? ආනන්ද හාමුදුරුවෝ මේ කියලා නරක වචනයක් කියලා බොහොම පහත් විදිහට අර ඒ වෙලාවේ නිඳා කරා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ මේ සිදුවීම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ සංඝයා කැඳවලා දේශනා කරා මහණෙනි මේ දුගී මගේ අසරණ අයට දෙනකොට සද්ධාාවක් නැති මිනිස්සුන්ට දෙනකොට සංඝයාගේ අතින් දෙන්න යන්න එපා කිව්වා. මොකද ඒ වෙලාවේ ඒ අර කැවුම් ගෙඩියක් තීලා හරි බඩකින්න නිව්වා වගේ නෙමෙයි. අර කියපු වචනේ පහත් වචනේ ඒ ඇතිවෙච්ච පහත් සිතුවිල්ල ඒක බොහෝ කාලයක් කල්ප ගානක් ඒ අයට අහිත පිණිස දුක පිණිස හේතු වෙනවා. එතකොට මේ වගේ අපි සමාජය තුල දකින්න සමහර වෙලාවට පින්කම් වලට ගරහන අය ඒවත් එක්ක එකතු වෙලා එන අය. අන්න ඒ නිසා හරි බුද්ධිමත් වෙන්න ඕනේ මේ මිනිස්සු එක්ක කටයුතු කරන. මොකද අපි දැනගන්න ඕනේ අපි මේ සමාජය තුල සද්ධාාවක් නැති මිනිස්සුත් එක්කයි වැඩ කරන්නේ. සීලයක් නැති මිනිස්සු බොහෝ පිරිසක් එක්ක වැඩ කරන්නේ. ගුණ ධර්මයක් නැති මිනිස්සු එක්ක වැඩ කරන්නේ. එතකොට ඒ අතර කලාතුරකින් පිරිසක් ඉන්නවා සද්ධාවන්ත, පිනට කැමති, ධර්මයට කැමති. හැබැයි ඒ අය තුල පිරිසක් පින් කර ගන්නවා වගේම තව පිරිසක් අකුසල් පුරව ගන්නවා. ඒ නිසා ඒ අයටත් අකුසලයක් ඇති නොවන විදිහට අපි පින්කමක් කරත් වැඩසටහනක් කරත් යමක් සැලසුම් කරත් සැලසුම් සහගතව තව කෙනෙකුට අකුසලයක් ඇති නොවන විදිහට ඒක සංවිධානය කරන්න ඒ වැඩසටහන සිදු කරන්න අපි දක්ෂ වෙන්නට ඕන. අපේ ස්වාමීන් වහන්සේ අපේ පැය දෙකකට ආසන්න කාලයක් අපි මේ ධර්මයේ සාකච්ඡා කළා. අවසාන වශයෙන් කෙටි වේලාවකදී අපිට යමක් පැහැදිලි කරගන්නට පුළුවන් විවිධ ස්වාමීන් වහන්සේ වර්තමාන අපේ රටේ තිබෙනා මේ තත්ත්වයක් එක්ක බොහෝ දෙනෙක් ධර්මයක් මේ ප්‍රශ්නයත් එක්ක ගලපන අවස්ථාවල් තියෙනවා. ප්‍රඥාවත්ම තමයි මෙතන ප්‍රශ්නය. නමුත් ඒක අර සමාජගත කිරීමේ ගැටලුව තමයි තියෙන්නේ මේ විවිධ අදහස්. එතනදී අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ ධර්මයේ පවතින රට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩ හිඳින රට. ඒ රට ඇතුලේ මිනිස්සු බොහෝ සෙයින් පීඩාවටපත් වෙලා මිරිකිලා වේදනාවටපත් වෙලා ජීවත් වෙනවා. ඒ වගේම අපි දකිනවා බොහෝ බටහිර රටවල මිනිස්සු මේ ප්‍රශ්නේ අපි ගොඩක් කතා කරලා තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී මේ අපි කතා කළ යුතුම නිසා අපේ ශ්‍රාවකීන්ට සිහිපත් කළ යුතුම නිසා තමයි නැවතත් මා ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගන්නේ.
නමුත් ස්වාමීන් වහන්සේ බටහිර රටවල අපි දකිනවා ඊටමත් සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සු අනේකාට ගරු කරන මිනිස්සු ඒ අයට මේ ප්‍රශ්න හරි අඩුයි ස්වාමීන් වහන්සේ. බුදුදහම බුද්ධ ධර්මය ඒ රටේ නාමිකව ස්ථාපිත නොවුනත් මේ බෞද්ධ දර්ශනය ඒ පුද්ගලයන්ගේ ජීවිත තුළ ස්ථාවර වෙලා තියෙනවා අපි දකිනවා ස්වාමීන් වහන්සේ. මෙන්න මේ தත්ත්වය තවදුරටත් ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දුන්නොත් අවසාන වශයෙන් ඔබ වහන්සේත් මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ බටහිර රටක වැඩ සිටින්නේ. ඉතින් මේ සියල්ලත් එක සංසන්දනය කරලා ඇයි අපේ රටේ මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ? බුද්ධ පූජාවන් තබන රට, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා බොහෝමයක් වැඩ හිඳින රට. ඇයි මෙච්චර ප්‍රශ්න කියලා කෙනෙක් ඔබ වහන්සේගෙන් විමසුවොත් ඔබ වහන්සේ කොයි ආකාරයකටද ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දෙන්නේ? ඇත්තටම අපි ගත්තාම අපි දකිනවා මේ වෙලාවේ මේ මිනිස්සු විතරක් පීඩා විඳිනව නෙමෙයිනේ. ලංකාවේ ඉන්න හැමෝටම මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අපි දකිනවා බොහෝ වෙලාවට උන්වහන්සේලාට පවා ගමන් පහසුව සමහරට දානමාන නැති විහාරස්ථාන ආරණ්‍ය සේනාසන හැමෝම දුක් විඳිනවා මේ වෙලාවේ. එතකොට මේ වගේ ප්‍රශ්න ගැටලු විපත් එනකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ පවා වේරංජා නුවර සාගතය ඇති වෙච්ච වෙලාවේ බුද්ධ ප්‍රමුඛ 500ක් භික්ෂුන් වහන්සේලා පීඩාවටපත් වුණා. උන්වහන්සේලාට දාන්නේ නැති වුණා. එතකොට අපිට පේනවා ඒ ස්වභාවික විපත් ව්‍යසන අපි දන්න අපේ රටේ ඉතිහාසයේ බැමිණි ඉතිහාසය වගේ කාලවල වල ඉතිහාසය ඇති වෙච්ච යම් ව්‍යසන කාලවල ඒ රටේ හැමෝටම ඒක පීඩාව යම් ප්‍රමාණයට මිදින්න සිද්ධ වෙනවා. ඒ නිසා ඉවසීමෙන් මේ මොහොතේ මේ ඇතිවෙන තත්ත්වයේ තුල අපි හැමෝම යම් කැපකිරීම කරන්නට ඕනේ. අපේ වියදම් සීමා කරගෙන සමහරලාවට වෙනදා වෑංජන 4-5ක් එක ආහාර ගත්තා නම් අද එකක් එක ගන්න වෙයි. සමහරලාට 3 වේල කන්න නැති වෙයි. හැබැයි ඒක ඉවසීමෙන් ඒ තුල තමන්ගේ ගුණධර්ම නසා ගන්න නැතුව මේ මොහොතේ මේ අසීරු මොහොතේ මම්මගේ ගුණධර්ම ටික උපරිමයෙන් රැක ගන්නවා කියන එක තමයි ඊටාම වැදගත්. ඒ ගුණධර්ම පිරිහිච්ච ගමන් මේ ඇතිවෙච්ච ප්‍රශ්න මැද්දේ තමන් ගුණීනුත් පිරිහිලා ගියාට පස්සේ මිනිස්සයා ඊටාම පහත් තැනකට වැටෙනවා. ඒ නිසා තමන්ගේ ගුණධර්ම ටික රැක ගන්න ඊළඟ දේ තමයි බටහිර රටවල වල අපිට හැම රටකම නෙමෙයි ගොඩාක් රටවල වල අපි දකිනවා ඒ රටවල ඒ සංස්කෘතික ක්‍රමය නීති පද්ධතිය අන්නේ පිළිවෙලකට ක්‍රියාත්මක වෙච්ච රටාවත් එක්ක ඒ මිනිස්සු තුල මේ ධර්මයේ මේ මට්ටමට ගැඹුරින් කතා නොවුනත් ප්‍රායෝගික ජීවිතයේ තුල අතහැරීම කාටවත් කරදරයක් නොවි ඒ මිනිස්සුන්ගේ ජීවිතේ නිදහස ජීවත් වෙන ගතිය බොහෝ වෙලාවට අපි දකිනවා එයා හිතනවා තමන් හම්බ කරගෙන ජීවත් වෙනවා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕන. ඒ නිසා අසල්වැසියා ගැනවත් තව කෙනෙක් ගැනවත් අනුන්ට පීඩාවක් ඇති වෙන විදිහට පාරකවත් යම් තැනකදීවත් ඔවුන් හැසිරෙන්නේ නැහැ. ඉතින් අන්නේ ස්වභාවය ඒ සමාජ ක්‍රමෙන් ගොඩ නැගිලා තියෙනවා. අපේ රටේ බොහෝ වෙලාවට අපි දකිනවා බණ ඇහෙනවා පැය 24ම බණ ඇහෙනවා හරියට පින්කම් කෙරෙනවා මිනිස්සු පන්සල් යනවා සමහරලාවට ඒක බණ ඇසීමකින් පමණක් නතර වෙලා තියෙනවා. සද්ධාවෙන් විතරක් සමහරලා අමූලිකා සද්ධාවෙන් විතරයි. එතනින් එහාට යන්නේ ප්‍රායෝගික සීල් ගන්නව විතරයි. සීල් සමාදන් වීමෙන් එහාට ශික්ෂාපද ආරක්ෂා කරන තැනට මිනිස්සු යොමු වෙලා නැහැ. ඉතින් මෙන්න මේ ප්‍රායෝගිකව ධර්මයේ හැසිරෙන්නේ නැතිකම නිසා තමයි මේ බොහෝ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නවලට තම තමන් දිහා බලන්න. බොහෝ වෙලාවට අපි සමාජයේ දකින්නේ අනුන්ට ඇඟිල්ල දික් කරලා මෙයා මෙහෙමයි සමාජය මෙහෙමයි පාලකයෝ මෙහෙමයි මේ අය නිසා තමයි මෙහෙම වුනේ මේ අය නිසා මෙහෙම වුනේ. හැබැයි ඒ කියන පුද්ගලයන්ගේ දිහා ගත්තත් සමහරවිට තමන් රසාව කරන තැන හොරකම් කරන්න අවස්ථාවක් ලැබුණොත් සමහරවිට පෑනක් පැන්සලක් හරි හොරකම් කරනවා. එතකොට මේ හැම වෙලාවෙම මේ සමාජي ගොඩනැගිලා තියෙන්නේ හැම ස්තරයකම මේක ඇවිල්ලා තියෙනවා. රජ්ජුරුවන්ගේ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා අන්තිමට හිඟන්න දක්වා. අද බොහෝ වෙලාවට හිඟා කන ඒකත් ව්‍යාපාරයක්. සමහරවිට හිඟන්නොක් පිරිසක් යොදවලා ඒකෙන් යැපෙන්නේ තව කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට ඇත්තටම අවශ්‍ය නැති වෙන්න පුළුවන්. එතකොට මේ හැම දෙයක්ම පල්ලෙහාට යනකම්ම මේ අධර්මිෂ්ඨකම ඊළඟට මේ දුරාචාරයත් එක්ක ගොඩනැගිච්ච සමාජ ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ දැක්කාර කොසල් රජුරුවන්ගේ හීන සැබෑ වෙන කාලයක්. එතකොට එවැනි පරිසරයක් තුල ධර්මයේ සඳහන් වෙනවා සමාජයක් අධර්මිෂ්ඨ වෙනකොට සිල්වතුන්ට ගුණවතුන්ට ගුණධර්ම රකින්න අයට ධර්මයේ හැසිරෙන අයට ජීවත් වෙන්න අමාරු පරිසරයක් ගොඩනැගෙනවා. ඒක අද අපි දකිනවා. හැබැයි අපිට අමාරුයි කියලා වෙන විකල්පයක් නැහැ. අඬා හරි
අමාරුවෙන් හරි අසීරුවෙන් හරි ගුණධර්ම රැකගෙන අපිට මේ සමාජයේ මේ ඉන්න තැන ඉඳන් තමන්ගේ ජීවිතය තුළ ගුණධර්ම වඩා ගන්නට ඕන. ඒ නිසා ඔබ පෞද්ගලිකව හිතන්න. සමාජයේ දැන් බොහෝ වෙලාවට හැමෝම සමාජය හදන්නනේ උත්සාහ කරන්නේ. දැන් දේශපාලනය ගැන ගත්තාම සාමාන්‍ය ඕනම කෙනෙක් ගැන කතා කරලා බලන්න. දේශපාලනයේ ඉහළටම දන්න අයනේ. එතකොට කවුරු පාරක කතා කරත් බඩු ගන්න තැනකගත් නෑදෑයෝ අතර සමාජය ගැන කතා කරත් හැම වෙලාවෙම කාට හරි චෝදනාවක් කරන එක දේශපාලනය ගැන මෙහෙමයි කරන්න ඕන කියලා. එතකොට මේ හැම දෙයක් තුලම තමන්ගේ වගකීම තේරුම් අරගෙන මම මගේ ජීවිතය තුළ කාටවත් කරදරයක් නැතුව මං ජීවත් වෙන්නේ කොහොමද? මම මේ මොහොතේ මගේ දායකත්වයේ සපයන්නේ කොහොමද? මම මේ වෙලාවේ මට පුළුවන් හැටියට මම ගුණධර්ම රැකගෙන ජීවත් වෙන්නේ කොහොමද? තමන් තනියෙන් තමන්ගේ යුතුයකම වගකීම ඉෂ්ට කරගෙන මේ වෙලාවේ ගුණධර්ම රැකගෙන කටයුතු කරන්න. ඉතින් මේ කාරණයක් එක්ක තව පුංචි කාරණයක් මම හිතන්නේ දැනුවත් කරන්නට ඕනේ. 2019 මම විදේශගත වුණේ. ඇත්තට මම අධ්‍යාපනය ලබන්න ගියේ. අධ්‍යාපනය අවසන් වෙච්ච ගමන් අපි ලංකාවට ඇවිල්ලා ධර්ම ප්‍රචාර කටයුතු පටන් ගන්නවා. ඉතින් අධ්‍යාපන කටයුතු නිසා තමයි මම රටින් බැහැර වුණේ. ඉතින් ඒ අතරතුර අපිට පුළුවන් හැටියට ලංකාවට අපේ මිනිස්සුන්ට අපි පුළුවන් හැටියට අපිට පුළුවන් හැම ආකාරයෙන්ම පිළිහිට වෙනවා. අපි ධර්ම ප්‍රචාරය කරනවා, ධර්ම දේශනාවන් පටිගත කරලා ඉවනවා. ඒ විතරක් නෙමෙයි අපි ආයතන වලින් පවා අපි උපරිම වශයෙන් අපේ ප්‍රදේශයේ ඉන්න පිරිසට ඒ සමාජ සත්කාර පවත්වමින් මිනිස්සු ගැන බලනවා. ඒ නිසා අපිට කරන්න තියෙන එක ඉල්ලීම තමයි මේ වෙලාවේ ඔබේ විහෙර විහාරස්ථානවල යම් හැකියාවක් තියෙන පුළුවන් පැතිවල ඉන්න ස්වාමින් වහන්සේලා තමන්ගේ දායක පවුල් සතර පේරුවේ දායකයෝ ඒ කාලේ ඔබ වහන්සේලාට දානි දුන්නා, සිව්පසෙන් උපස්ථාන කරා, ඔබ වහන්සේලා රැකගත්තා. මේ වෙලාවේ මිනිස්සුන්ට අමාරු වෙලාවේ මිනිස්සු වැටෙන්න නොදී භික්ෂුන් වහන්සේලා හරි මූලිකත්වය අරගෙන තමන්ගේ දායක පවුල්, තමන්ගේ සතර පේරුවේ දායකයන්, ඒ අසීරු මිනිස්සුන්ව රැකගන්න, ආරක්ෂා කරගන්න, ඒ අයට පුළුවන් හැම ආකාරයෙන්ම පිහිට වෙන්න මේ අසීරු වෙලාවේ මිනිස්සු වෙනුවෙන් අපි පිහිට වෙලා ඒ මිනිස්සුන්ට ධර්මයෙන් පිහිට වෙනවා වගේම මේ මිනිස්සුන්ගේ ජීවිතේත් මේ වෙලාවේ ප්‍රශ්නවලට පිහිට වෙලා පුළුවන් මට්ටමින් හැම දිනාටම උදව් කරන කියන ඉල්ලීම අපි සිදු කරනවා. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පැය දෙකකට ආසන්න කාලයක් ඔබ වහන්සේ අපිට ධර්මයේ දේශනා කළා. අපගේ දහම් ඇස පාදා ගැනීම පිණිසම ඒ සෑම කාරණයක්ම හේතු වුණා කියලා අපි සියලුම දෙනා විශ්වාස කරනවා. ඉතින් බොහෝ කුසල් රැස් කරගත්තා. පිනමයි සැනසීම පිණිස, නිවන පිණිස හේතු වන්නේ. එයත් දක්ෂයා නියමාකාරයෙන් පරිහරණය කරනවා. පින ඉතාමත් සුදුසු ආකාරයෙන් Tamanගේ ජීවිත අවබෝධය පිණිසම යොදවා ගන්නවා. ඉතින් ඒ සඳහා ඔබට වීරිය ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතරේ අප සියලු දෙනා රැස් කරගත්ත පින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සීල සුවර්ණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි අනුමෝදන් කරමු. උන්වහන්සේගේ සියලුම ශාසනික මෙහෙවරයන් ඉතාම ශ්‍රේෂ්ඨ ආකාරයෙන් සිද්ධ කරගන්නට හැකි වේවා. උන්වහන්සේගේ සියලුම යහපත් අරමුණු ඉෂ්ට සිද්ධ වේවා. සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එහෙමනම්